අයිබෝවන් සුබුදෑසනක් අද ජනවාරි මාසේ 6 වෙනිදා. අයිබෝවන් සුබුදෑසනක්. අයිබෝන්. අයිබෝ මේවා කියන්නේ ගියේ සුබදෑසනක්. හරි. දැන් එතකොට අද දවසේදී අඟහරුවාදා දවසේ විඳින දවස් ආරම්භ කරනකොට ටිකක් වෙනසක් නේද? ඔව් මේ වෙනස අපි මොනවාද බාහිර පරිසරයේ වෙනස? ඔව් බාහිර පරිසරයේ තමයි බැලු බැලමට. තාමත් ඒ වෙනස දැනෙනවා. මොකද තාම අපිට මේ වැඩි කාලයක් ගියේ නෑනේ. අවුරුද්ද ආරම්භ වුණා විතරයි. අවුරුද්ද ආරම්භයේදී තමයි මේ වෙනස ඇති වුණේ. ඉතින් ඒ වෙනස ටිකක් කාලයක් යද්දී අපිට ඔක වෙනසක් විදිහට දැනෙන එකක් නෑ. තාම ඉතින් ඒ නැවුම් බව තියෙනවා. නැවුම් අත්දැකීමක් නේ තාම අපි විඳගන්න. ඉතින් ඒ බාහිර පරිසරයේ වගේම අපේ වැඩසටහන් තුලත් ඒ නැවුම් බව, ඒ වෙනස් බව දකින්නට පුළුවන්කම ලැබෙවි ඉදිරියටත් ඔබට නේද? ඔව් හරි. ටානියා මේ සාමාන්‍ය අපි විඳින උදෑසන ආරම්භ කරනකොට අපේ ආදරණීය ප්‍රේක්ෂකයින්ට හිතන්න දෙයක් දැනෙන දෙයක් කියනවනේ නේ. මේක අපේ පුරුද්දක්නේ. ඔව් අදහසක් මේ ඔව් මේ ප්‍රියයන්ගෙන් වෙන්වීම ගැන කතා කරා. ප්‍රියයන්ගෙන් වෙන්වීම. ඇයි දන්නේ? ප්‍රිය දේවල්, අපි ආදරය කරන දේවල්, අපි ආස කරන දේවල්, අපි කැමති දේවල් අපේ ජීවිතෙන් ඈත් වෙනකොට අපිට ඒක ටිකක් දරා ගන්න අමාරුයිනේ නේද? එතකොට අපිට ලොකු දුකක් දැනෙනවා. ඒ වගේම තමයි අපි ආදරය කරන දෙයක්, අපි ආස කරන දෙයක් සහ අපි කැමති දෙයක් අපි ළඟට ලැබෙනකොට, අපි ළඟ තියාගන්න පුළුවන්කම ලැබෙනකොට අපිට දැනෙන සතුටත් ඒ වගේම තමයි කියාගන්න බැරි තරම්. සමහරවිට මේ ලෝකේ වැඩියම්ම සතුට වෙන කෙනා අපි කියලා හිතන තරමට අපිට දැනෙනවා අපි ආදරය කරන දේවල් අපේ ළඟට සමීප වෙනකොට. අපෙන් ඈත් වෙනකොටත් ඒ වගේම තමයි දුක. හැබැයි ඉතින් ඕකට මේ හොඳ උත්තරයක් බුදුදහමින් නම් තියෙනවා. ඕනම දෙයකට ඕනවට වැඩිය සතුට වෙන්නේ නැතුව, ඕනවට වැඩිය දුක් වෙන්නේ නැතුව මැදිහත් සිතින් කටයුතු කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හරි. දැන් මේ ප්‍රියයන්ගෙන් වෙන්වීම පිළිබඳව කතා කරනකොට මුලින්ම අපි හඳුනාගමුකෝ අපේ ලක්ෂේනායක මහත්මයා අයිබෝවන් සුබෝදෑසනක්. අයිබෝවන් සුබෝදෑසනක්. ඒ වගේම අපේ සම්පත් සුදර්ශන මහත්මයා තියෙනවා අයිබෝවන් සුබෝදෑසනක්. අයිබෝවන් සුබෝදෑසනක්. දැන් මේ දෙනා පිළිගන්නකොට අර ප්‍රියයන්ගෙන් වෙන්වීම පිළිබඳව එකට මටත් දෙයක් කියන්න තියෙනවා. අපේ ලක්ෂ මහත්තයා බොහෝ කාලයක් තිස්සේ කියපු දෙයක් තමයි මේ අපි ටානියාවේ මාතෘකාව තෝරගන්නත් ඇත්තේ ඒක තමයි. ටානියා මගෙන් ගොඩක් ඈත් වෙලා හිටියා ටික දවසක්. ඉතින් ඒ නිසා ලක්ෂ මහත්තයා ලොකු වමනාවකුත් තිබ්බා අපි දෙන්න එකතු කරන්න. අද ඔන්න එකතු වෙලා තියෙනවා. කොහොමද? මොකද හිතෙන්නේ? ඒකනේ කියන්නේ ස්වභාව ධර්මයා විසින් අපේ හිත වෙනස් කරනවානේ. මේ දැන් හිතන සිතුවිල්ල නෙමෙයි අපිට ඊළඟ දවසේ තියෙන්නේ. එතකොට මේක අපි කල්පනා කළොත් ස්වභාව ධර්මය. ස්වභාව ධර්මය කියන්නේ මේ ලෝකේ පාලනය කරන ශක්තිය. ඔකට අපි කියනවා විශ්ව ශක්තිය කියලා. ඒ නිසා මං හිතන්නේ සම්පත්නේ 2015 වර්ෂයේ මම හිතන්නේ රුවන් මේ ටානියාගේ රුවන්ගේ මූණු දෙක දැක්කම බොහොම සන්තෝෂ මූණු දෙකක් තියෙන්නේ. රුවන් කියන්නේ මැණිකක් නේ. එතකොට ටානියා කියන්නේ බටහිර නමක් වුණත් ලංකාවේ දේශයට හොරු බොහොම හොඳ කාන්තාවක්. හොඳ හැදිච්ච කෙල්ලෙක්. හරි මේ අපි දැන් අපේ වැඩ කටයුතු ආරම්භ කළොත් හොඳයි කියලා හිතන. මොකද මේ 2444 555 2444 556 ඔබ වෙනුවෙන් විවෘතයි අද දවසේදීත් ඉතින් පුරුදු විදිහටම අපේ විශේෂාංගය ඔබ වෙනුවෙන් විවෘතයි. ඔබේ ජන්ම පත්‍රය පරීක්ෂා කරගන්න අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඔබේ හෙට දවස ගැන, ඔබේ අනාගතය ගැන, උදා වුණු 2015 වර්ෂය ඔබට කොහොමද කියලා දැන කියා ගන්න පුළුවන්කම තියෙනවා. අද දවස් අපිත් එක්ක දෙපළක්ම ඉන්නවනේ. ලක්ෂ් මහත්තයා තියෙනවා, සම්පත් මහත්තයා තියෙනවා. ඉතින් අපිට කතා කරන්න කියලා ඔබට මතක් කරනවා. දැන් ලිපි ටික දුරකථන අංක මතක් කරලා ගන්න මේ කොටස. මමත් මේ කොටසක් ගන්නම්. ලිපි මගින් සම්බන්ධ වෙන අයටත් මේ අවස්ථාව අපි ලබලා දෙනවා. ඉතින් අපි අරගෙන ඇවිල්ලා තියෙනවා හම්බු ලෙස තෝරාගත් පිරිසකගේ අපිට ලැබිච්ච ලිපි. ඉතින් දුරකථනයෙන් කෙනෙක් සම්බන්ධ වෙනකන් ඔබේ ජන්මපත්‍රය පරීක්ෂා කරගන්න දුරකථනයෙන් කෙනෙකුට අවස්ථාව දෙනකන් ලිපියකට ගියොත් හොඳයි කියලා හිතනවා. අපි යනවා නිවිතිගල පැත්තට. නිවිතිගල එම් ගාමිණී තමයි මේක ඉවලා තියෙන්නේ. අපි කාටද අවස්ථාව දෙන්නේ ඊටානේ? අපි ලක්ෂ් මහත්තයාට අවස්ථාව දෙමු. ලක්ෂ් මහත්තයාට. හරි. එතකොට දැන් මේ ගාමිණීට දැනගන්න ඕනයි කියන්නේ විවාහය සහ ඉදිරි කාලය. හරි. මම වෙලාව සහ උපන් දිනය කියන්නම්. 1970 7වෙනි මාසේ රාත්‍රී 6:58ට 1970 7වෙනි මාසේ 7 වෙනිදා රාත්‍රී 6:58 7වෙනි මාසේ 7 වෙනිදා රාත්‍රී 6:58ට තමා නිවිතිගල ගාමිණී උපත ලබලා තියෙන්නේ. ගාමිණීට දැනගන්න ඕනයි කියන ටානියා විවාහය ගැන සහ ඉදිරි කාලය පිළිබඳව. ගොඩක් වෙලාවට හැමෝටම ප්‍රශ්න තියෙන විවාහය තමයි. විවාහය. කසාද බඳින්නත් එපෑනේ. හිතලා බලලා කරන්නත් එපා. දැන් උපතින්ම ගාමිණී හරි ඉක්මනින්ම හිත උණු වෙන කෙනෙක්. ඕන කෙනෙක් එක්ක කරට කර වැඩ කරන්න පුළුවන් කෙනෙක්. තමා ගැන හොඳ අවබෝධයක් අරගෙන වැඩ කටයුතු කරන්න පුළුවන් කෙනෙක්. නමුත් දැන් අහන්නේ විවාහය ගැන. ඔව්. ඒතර විවාහව ජීවිතය කිව්වහම විවාහව ජීවිතයේදී මට මෙහෙම දෙයක් පෙන්වන්නේ. විශේෂයෙන්ම බුධ රවි කුජ. දැන් සම්පත්ගේ මේ කම්පියුටරෙන් පෙන්වනවා නම් ඒක පේනවා. බුධ රවි කුජ කියන යෝගයේ සම්මිශ්‍රණයක් 7 වෙන්නේ තියෙනවා. හරි?
එතකොට මෙතන හත්වෙන්න අධිපතියා වෙන්නෙත් බුද. උපත තුළම මට කියන්න පුළුවන් මෙයාට හම්බ වෙන කෙනාගේ ගති ලක්ෂණ. මොකද මෙයා විවාහ ජීවිතය තුළ බලාපොරොත්තු වෙන්නේ ලෙන්ගතුකම සෙනෙහවන්තකම. උපතින්ම මෙයාට ලැබෙන බිරිඳ දක්ෂ ලෙස කතා කරන්න පුළුවන් කෙනෙක්. තමාගේ වචනය සල්ලි කරන්න පුළුවන් කෙනෙක්. ඒ කියන්නේ ඕනම දෙයක් ඔපදාලා කතා කරන්න පුළුවන් හැකියාවක් තියෙන කෙනෙක්. ඒතකොට ලෙන්ගතුකම සෙනෙහවන්තකම බලාපොරොත්තු වෙනවා. ඒතකොට අනිත් පැත්තෙන් ගත්තාම හරි ඉක්මනින් කෙනෙක් හයියෙන් කතා කළොත් මෙයා මනසින් වැටෙන කෙනෙක්. ඒ නිසා ජීවිතේට බාධාවක් මෙයා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙයාට උපතින්ම තියෙනවා මේක තියෙනවා ගාමිණීටත් හරි ඉක්මනින් මේ හදවත කඩම් වැටෙන ගතියක්. බොහොම සන්නේදී චරිතයක්. අනිත් එකෙන් පෙන්නනවා තුන්වෙනි කොන්දේසිය මොකද්ද? කිසිම කෙනෙක් උපදේශයක් පතන්න නැති බිරිඳක් එකතු වෙන්න පුළුවන් කියලා. හැබැයි මේක ගාමිණී ගාවත් තියෙනවා. ඒතර දෙන්න ඇටැක් වෙන්න තියෙන අවස්ථාව වැඩි. ඒ නිසා මම කියන්නේ හොඳට කේන්දර ගැලපීමකට අනිවාර්යයෙන්ම යන්න ඕනේ. විශේෂයෙන්ම රවි කුජ යෝගයේ බුදු යෝගයේ තිබ්බහම තද ගතියක්. ටෆ් ගතියක්. එක වෙලාවකට එයාගේ කෝපයා පාලනය නොකරගත්තොත් අත උනත් ඉස්සෙන්න පුළුවන් ගතියක් තියෙන්නේ. ඒ නිසා ඒ වගේ කෙනෙක් තමයි හම්බෙන්න තියෙන්නේ. ඒතර පොඩි පොලිසියක් දාන්න එපා එතනට ওই ප්‍රශ්න බේරගන්න. එහෙම නම් තියෙනවා ජ්‍යොතිෂ විද්‍යාව තුල හොඳට කේන්දර බලලා විවාහයකට පත් වෙන්න ඕනේ. එතකොට විවාහයට පත් වුණාම උපත තුලම මේ කියන ගාමිණී කියන පුද්ගලයා හරි සමාජශීලී පුද්ගලයෙක්. ඒ නිසාම විවාහ ජීවිතය ඇහුව නේද කොයි කාලෙද සිද්ධ වෙන්නේ කියලා ඉදිරි කාල සීමාව ගැන තමයි මම මේකේ දකිනවා විවාහයට හොඳ කාල සීමාවක් විදියට මේ දැන් යන කාල සීමාව. හරියටම කුජ මහදසාය බුද අන්තර්දසාවක් තියෙන නිසා බුද කියන ග්‍රහය මෙයාගේ විවාහය පිළිබඳ නිවේදකත්වයක් දක්වන නිසා 2015 7/5 දක්වාම මෙයාට මංගල යෝග තියෙන කාල සීමාවක්. එතනින් පැන්නොත් අනිවාර්යෙන්ම මේ විවාහය උපත තුල දැන් මෙයා කසාද බැඳ නම් මේ කසාද දෙකක් නැති වෙන තියෙන පිහිටීමක්. එහෙම නැත්නම් විවාහය හුඟා පරක්කු කරන තියෙන පිහිටීමක්. ඒතර විවාහ ජීවිතේ හරි පරිසම් වෙන්න ඕනේ. ඒ නිසා නිකන් මංගල යෝග ඒ කියන්නේ සිකුරු අනංගය මෙයා ගාවට පතිත වෙන කාලයක් විතර මම හරියටම කියන්නේ 2015 12 වෙනි මාසේ 2 වෙනිදා ඉඳලා 2017 2 තියෙන කාල සීමාව. මේ අවුරුද්දේ අවසානයේ නේද? ඔව්. ටානි මේ අපේ දුරකථනයට කෙනෙක් ඇවිල්ලා ඉන්නවා කතා කරමු. අම්පාරෙන් හේමලතා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉනවා. සුබ උදෑසනක් ඔබට. සුබ උදෑසනක් මිසම්. ඔව් අපිට කියන්නකෝ දැන් ඔයාගේ ජන්ම පත්‍රයේද බලා කියා ගන්න අවශ්‍ය වෙන්නේ. මගේ අපේ දුවගේ නම කියන්නකෝ. ඒ ඉමල්සා සංගනී. ඉමල්ෂාගේ උපන්දිනය 1996යි 2/28. 1996 දෙවැනි මාසේ 28 වෙනිදා උපන් වෙලාව හවස 2යි විනාඩි 7ට. හවස 2යි විනාඩි 7ට මොකද ඔච්චර කලබල? හරි අපි අවස්ථාව දෙනවා සම්පත් සුදර්ශන මහත්මයාට ඔබේ ජන්ම පත්‍රය පරීක්ෂා කරන්න. සම්පත් මහත්මයා අපිට කියන්න කොහොමද හේමලතා මහත්මියගේ දියණියගේ ජන්ම පත්‍රය? දුවගේ ලග්නේ මිථුන ලග්නේද? ඔව්. හොඳයි. දුවගේ ලග්නේ මිථුන ලග්නේ. දරුවා උත්පත්ති කේන්දරේ මිථුන ලග්නේ කුම්භ නවාංශකෙන් තමයි ඉපදිලා තියෙන්නේ. මේ වන විට දරුවා ගෙවන්නේ බ්‍රහස්පතිගේ මහදශාවක්. බ්‍රහස්පති දුව උත්පත්ති කේන්දරේ 7 වෙනි බ්‍රහස්පති ඉන්නේ. ඔබ දුව ගැන විශේෂයෙන් දැනගන්න ඕන කිව්වට අනිය අනාගතය පොදුවේ දුවගේ අනාගතය. පොඩි දරුවෙකුගේ අනාගතය ගැන විස්තර කරනකොට අපි දරුවගේ අධ්‍යාපනය, රැකියාව, විවාහය මේ වගේ දේවල්නේ කතා කරන්නේ. දරුවගේ අධ්‍යාපනය ගැන කියවෙන පස්වැන්න අධිපති සිකුරු සෙනසුරු සමග සංයෝග වෙලා මීන රාශිගතව 4 වෙන්නේ ගෘහ කර්මාංශකයේ ඉන්න නිසා සැබවින්ම දරුවා අධ්‍යාපන කටයුතු වලදී කලා විෂයක් මුල් කරගෙන බොහෝම ඉස්සරහට යන ගති ලක්ෂණ තමයි පෙන්වන්නේ. කොහොමත් ඔබට පොඩි කාලෙම තේරෙනවා ඇති දරුවා කලා කටයුතු වලට, ගායනයට, නර්තනයට බොහොම දක්ෂ දරුවෙක් වෙන්න ඕන. ඒ වගේම දරුවගේ උසස් අධ්‍යාපනය තර්ක බුද්ධිය මූලික කරගත්තු විෂයන්ගෙන් සිදුවෙන බව 9 වෙන්න දරුවගේ කේන්දරේ උසස් අධ්‍යාපනය ගැන කියවෙන 9 වෙන්න පරීක්ෂා කරාම හොඳට පැහැදිලි වෙනවා. එතකොට කලා විෂය ධාරාවකින් ඉගෙනගෙන තර්ක බුද්ධියට මූලික වෙච්ච විෂයන් හදාරනකොට මේ දරුවා අනාගතේ අනාවැකියක් කියන්නම් නීති ශාස්ත්‍රයෙන් අපේ රට බබලවන්න පුළුවන් දක්ෂ දරුවෙක් මේ බිහි වෙලා තියෙනවා. ඒ වගේම දැනට ගෙවෙන කාලය ගත්තාම අපි මේ කාලේ කොහොමද කියලා බලමු. දරුවට 2016 ජූලි මාසේ 2 වෙනිදා දක්වා
බ්‍රහස්පතිගේ මහදශාවේ සෙනසුරුගේ අතුරු දශාවක් ගෙවන්නේ. සෙනසුරුගේ පිහිටීම එක්ක සෙනසුරු රාහුට සප්තම දෘෂ්ටි දෙන නිසා විටින් විට අසනීප වීම. සැරින් සැරේට පොඩි පොඩි අසනීප වෙන්න පුළුවන්. සෙම් කෝපය නිසා පපුව ආශ්‍රිතව අසනීප ඇති වෙන්න පුළුවන් පරිස්සම් කරගන්න. ඒ වගේම 2016 ජුලි මාසේ දෙවනිදා වෙනකල් සෙනසුරුගේ අතුරු දශාවෙන් අසනීප අපල තියෙන නිසා දරුවා විෂ්ණු දෙවියන්ට බාර කරවන්න, දරුවා වෙනුවෙන් සෙත් පතලා හොඳ බෝධි පූජාවක් පවත්වන්න, මෙන්න මේ දේවල් කරලා අපි මේ කටුක කාලය පොඩ්ඩක් පරිස්සම් කරගන්න ඕන. අනාවැකියක් ඔන්න සඳහන් කරා අද අපි මම හිතන්නේ අලුත් අවුරුද්ද කරන පළවෙනි ජ්‍යොතිෂ වැඩසටහනේදී ඕනේ නම් සටහන් කරලා තියාගන්න තව අවුරුදු 15කින් 20කින් සනාත වේවි දරුවා දක්ෂ නීති ශාස්ත්‍රයේ දක්ෂ දරුවෙක් වෙනවා අනාගතයේදී. හොඳයි අපි බලමු කොයි විදිහටද සම්පත් මහත්මයාගේ අනාවැකිය ක්‍රියාත්මක වෙන්නේ පළ දෙන්නේ කියලා. දුරකථනයේ අවස්ථාව දුන්නොත් හොඳයි නැවත වතාවක්. ආයිබෝවන් ඔබට. ආයිබෝවන්. මල්වානේ පැණි රඹුටන් තියෙන පැත්තක්. මල්වානේට තමයි කියන්නේ. ආයිබෝවන් ඉනෝකා මහත්මිය. ආයිබෝවන්. සුබ උදෑසනක්. සුබ උදෑසනක්. හරි අපිට කියන්න බලන්න දැන් ඔබතුමියගේ ජන්ම පත්‍රයද පරීක්ෂා කරව ගන්න ඕනේ. එහෙම නැත්නම් වෙනත් කෙනෙක්ගේ එකක්ද? පුතාගේ ඔබේ පුතාගේ එක. හරි අපිට කියන්න පුතාගේ උපන් දිනේ සහ උපන් වෙලාව. 2008 12යි 17 2008 12යි 17 හවස 3යි 13 හවස 3යි 13. හරි දැන් මොන වගේ කාරණාවක්ද දැනගන්න ඕනි පුතාගේ අනාගතය සම්බන්ධයෙන් අපල උදුරු තියෙන දේ වගේ කාරණා. පුතාගේ අනාගතේ එයාගේ කේන්දරෙන් දෙමව්පියෝ දෙන්නට අපල තියනවාද කියලා. හරි. ඔව්. දැන් උපත තුල මේ දරුවා ගැන අපි මෙයාගේ අධ්‍යාපනය ගැන කතා කරමුකෝ අපි. අනාගතය කියන්නේ පුංචි දරුවෙක්ගේ අධ්‍යාපනයනේ. ඔව්. ඒතර අධ්‍යාපනය ගත්තාම අම්මා මට මේක පෙන්වන්නේ අවුරුදු 7යි 12යි ඇතුළත හොඳට ඉගෙන ගන්න පුළුවන් දරුවෙක්. ඒ වගේම O levelුත් හොඳට පාස් වෙන්න පුළුවන් කෙනෙක්. ඒතර හොඳට ඉගෙනගෙන පළවෙනි අවස්ථාවේ විශ්වවිද්‍යාලයට යෑමේ භාග්යක් වාසනාවක් මේ දරුවට අනිවාර්යයෙන්ම තියෙනවා. හැබැයි මම හුඟක් වෙලාවට මෙයාව දකිනවා ගණිත පැත්තට දක්ෂකමක් තියෙන්න පුළුවන්. ඒ නිසා ඒ පැත්තට උනන්දු කරවන්න. උපත තුලම මේ දරුවගේ වාසනාව අවාසනාව ඕකනේ අම්මට තාත්තට අපලෙලත් කියනෝගනේ දරුවෙක් හම්බුනාට පස්සේ අම්මටයි තාත්තටයි හරියන්න ඕනේ. ඒතර මේ කේන්දරේ ගත්තාම මෙයාගේ දුක සැප සමසේ බෙදෙන්නේ. ඒ කියන්නේ ලැබීම් නොලැබීම් සමසමව තියෙනවා. හැබැයි මෙයාගේ හරියට ඉක්මනින් හිත කඩම් ගතන වැඩි හිත කඩම් වැටෙන ගතිය වැඩි ගේ ඇතුළේදී යන්න. ඒ නිසා මෙයාට හරි ඉක්මනින්ම පෙර ආත්ම අකුසලයක් තියෙනවා. උදේ තියෙන සන්තෝෂය හැන්දෑවෙදි නැති වෙන්න. අම්මා උදේ hina වෙලා හැන්දෑවේ එයාට බයින්න පුළුවන්. ඒ නිසා මොකද උපත තුලම මේ දරුවා ඇවිල්ලාට මෙහෙම අකුසලයක් තියෙනවා. මෙයා ඉගෙන ගද්දි වැඩ කල් දාන ගතියක්. දැන් මෙයාගේ හිත මෙයාට පොළඹවනවා අන්තිම මොහොතේ වැඩ කරන්න. ඒ කියන්නේ දැන් හෝම්වර්ක් එකක් ගත්තොත් අන්තිම මොහොතේ කරන්නේ. දැන් මේ දක්ෂ දරුවෙක් පෙන්වන්නේ. ඒ නිසා මෙයාගේ ජීවිතේ ලැබෙන්න තියෙන ලැබීම් අඩු වෙන්න පුළුවන් අම්මේ. ඒ නිසා මම කියන්නේ කාල සටහනකට අනුව මෙයාව වැඩ කරවන්න පුරුදු කරවන්න. ඒ කාල සටහනකට අනුව වැඩ කිරීම තුළ මොකද උපතෙන්ම ගුරු සිකුරු කියන යෝගයක් ප්‍රබලව 10 වෙන්න තියෙන නිසා හොඳ වෘත්තිමය තත්ත්වයකට මෙයාට යෑමේ හැකියාවක් තියෙනවා. ඒත් එක්කම ක්‍රීඩාවට දක්ෂ කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි එකම දේ තියෙන්නේ වැඩ කල් දාන ගතිය. අම්මා ඔයා ඉන්නවද? දුරකථනයේ ඉන්නවද ඔබතුමිය? දැන් මෙයාගේ තියෙනවද මෙහෙම වැඩ කල් දාන ගතියක්? ඉගෙන ගන්න දක්ෂකමක් තියෙනවා. ඒ වැඩේ හොඳට මතක හිටින කමකුත් තියෙනවා. දැන් දෙන වැඩේ තව ටිකකින් කරන්න එහෙම ගතියක් තියෙනවා. අන්න ඒකට ඉඩ දෙන්න එපා අම්මා. අම්මා පිටිපස්සෙන් හිටියොත් මේ දරුවව උසස් තත්වයකට ගන්න පුළුවන්. ඒතර මේ දරුවගේ කේන්දරය අනුව මට පෙන්වන්නේ හිටපු ගමන් අම්මයි තාත්තයි අතර නොසන්සුන්තා ඇති වෙනවනේ. ඒ කියන්නේ දරුවා මූලික වෙලා එහෙම වෙනවද? තාත්තා හරි ආඩම්බරයිනේ. කාටවත් ඔළුව නමන්න කැමති නෑනේ. නෑ. ඔව්. තාත්තා මේකේ මට පෙන්වන්නේ යසස කීර්තිය ලබන කෙනෙක්. නමුත් තමාට අවශ්‍ය කරන කාරණාව තමාට ඕනාකාරයෙන් කරගන්න බැරුව පසුතැවිලි වෙන ගතියක් තියෙනවා. හවුද නැද්ද? එයා නිතරම ජීවිතය ගැන සිහින මවන කෙනෙක්. ඇත්ත නේද අම්මේ? ගෙදර අඩුපාඩුවක් තිබුණොත් කාටවත් කියන්න කැමති නෑ නේද එයා? නෑ. දැන් ඔයාව ගත්තාමත් මට මේක හොඳට පෙන්වන්නේ අම්මේ. හරි? ඒ කියන්නේ ලැබීම් තියෙනවා මේ දරුවගෙන් අනිවාර්යයෙන්ම. අර එකක් තියෙන්නේ හිටපු ගමන් මේ දෙන්න දැන් අම්මා බලාපොරොත්තු වෙන්න උපත තුල අම්මා කසාද බඳිද්දිත් හිතුවේ ටිකක් උගත් කෙනෙක් මං කසාද බඳින්න ඕන කියලා. හරි නිර්මාණශීලී මනසක් තියෙනවනේ අම්මට. ඕනම දෙයක් මනසින් දකින්න පුළුවන් ගතියක් තියෙනවනේ. ඉන්නවද අම්මා?
ඒ නිසා දුරකථනය විසන්ධි වෙලා තිබෙනවා ලක්ෂණ දරුවා මේ දරුවගේ ඉපදීම මුල් කරගෙන තාත්තගේ වෘත්තීය මට්ටම් තුලක් අම්මගේ දියුණුවක් ඇති වෙනවා. හැබැයි හිටපු ගමන් නොසන්සුන් වෙනවා. ඒ කියන්නේ එක්කෙනෙකුට තරහ යද්දි තව කෙනෙකුට තරහ යන්න පුළුවන්. එහෙනම් මොකද කරන්නේ? කෙනෙකුට තරහ යද්දි අනිත් එක්කෙනා නිස්සබ්ද වුණොත්, කෙනෙක් ඉස්සෙල්ලා මතයක් ගෙද්දිත් අනිත් කෙනා ඒ මතයට ගරු කළොත් ගෙදර සන්තෝෂයි. ලක්ෂ්මතෝ අපිට පැහැදිලිවම දැනගන්න ඕනේ ඔය දරුවාගේ කේන්ද්‍රය නිසාද තුමගේ ප්‍රශ්නේ උනේත් ඒකයි. දරුවාගේ කේන්ද්‍රයේ බලපෑමක් නිසාද එවැනි යම්කිසි ගැටලුවක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ. ඔව් මොකද උපත තුල මම මේ කියන දේ යම්මේ හොඳට අහගන්න ඕන. මේ දරුවට දුක තදින් දැනෙන කෙනෙක්. එක වෙලාවට මේ දරුවට මනසින් හිතනවා ඇයි මං ජීවත් වෙන්නේ කියලා. හරි? ඒතර උපතින්ම අම්මා මෙයාව හරි පරිස්සම් කරගන්න ඕන. ලේවල දෝෂයක් ඇති වෙන පිහිටීමක් තියෙනවා. කවදාවත් මෙයාව ට්‍රිප් එහෙම යවද්දී ස්වභාව ධර්මයා විසින් නිර්මාණය කරපු ජලාශවල නාවන්න යන්න එපා. ඒ කියන්නේ ජීවිත හානි සිද්ධ වෙන්න පුළුවන්. මම මේ කියන්නේ අම්මව දුකටපත් කරන්න නෙමෙයි. අපි මේ අවදානමක් තියෙනවා කියලා දැනගත්තොත් අම්මේ අපිට දරුවව ආරක්ෂා කරගන්න. හොඳයි ලක්ෂ්මතෝ අපි ඊළඟ කෙනෙකුට අවස්ථාව ලබා දිය යුතුයි. අපි මේ ලිපියකට අවස්ථාව ලබා දෙන්න සූදානම්. සශේන්ද්‍ර පුංචි පුතාගෙන තමයි මේ කතා කරන්න සූදානම් වෙන්නේ. සම්පත් මහත්මයා සශේන්ද්‍රගේ උපන්දිනය 2009 මාර්තු මාසේ 9 වෙනිදා. 2009 මාර්තු 9 වෙනිදා උදේ 10:15ට. ඉතින් සාමාන්‍යයෙන් දෙමව්පියන්ට දැනගන්න ඕනේ පොදුවේ ගත්තම දරුවාගේ අනාගතය අධ්‍යාපනය සහ අපල තියෙනවා නම් ඒ දේවල් වලට මොනවද කරන්න ඕනේ විසඳුම් මොනවද තියෙන්නේ ඒ කියන කාරණා තමයි උදේ සශේන්ද්‍ර 10:15 නේ ඩානියා. උදේ 10:15ට 2009 මාර්තු 9 උදේ 10:15. එතකොට දරුවාගේ ලග්නය වෙන්නේ මේෂ ලග්නය. මේෂ ලග්නය. අර කලින් දරුවාගේ ලග්නෙත් මේෂ ලග්නය. එතකොට කලින් දරුවත් මේ දරුවත් කියන මේ දරුවෝ දෙන්නම මේ වන විට අපි දන්නවා පොදුවේ ඒ රාෂ්ටක අපලයක් ගෙවනවා. දැන් අලුත් අවුරුද්දේ පලාපල කතනය කරනකොට ඇත්තටම අපි අපල තියනවා කියනවට වඩා දියුණුව සැලසෙනවා. ඒ සැලසෙන්න තියෙන බාධා මොනවද කියන අප්‍රෝච් එකෙන් ඒ කියන ගමනෙන් අපි යනවා නම් අපි හැමදාමත් සාර්ථක වෙයි. මොකද ජ්‍යොතිෂය වෙනස් වෙනවා, රටදොට වෙනස් වෙනවා, කාලය වෙනස් වෙනවා. ඉතින් අපේ වැඩසටහනෙත් ටානියා රුවන් මම බැලුවා අපි පලාපල කතනෙදි සෑම විටම ඉදිරියට මේ අපල වෙනවා පරිස්සම් වෙන්න කියනවට වඩා ඔන්න ඉදිරි කාලෙදි මේ දියුණුව තියෙනවා. මේ දියුණුවට වෙන්න පුංචි බාධාවක් තියෙනවා. ඒ බාධාව ඉවත් කරගන්න. ඉතින් මේ දරුවගේ වගේම අර කලින් දරුවගෙත් මේ වසර 2.5ක ඒ රාෂ්ටක අපල බාධාවක් තියෙනවා. මේ අපල කාලවලදී වෙන්න පුළුවන් දරුවෙකුගේ ඉගෙනීමේ මතු දියුණුවට බාධා ඇති වෙන්න පුළුවන්. දරුවෝ හිතුවක්කාර වෙන්න පුළුවන්. ඒ වගේම දරුවන් දෙමාපියන් එක්ක එහෙම නැත්නම් එවැනි දරුවන් මුල් කරගෙන දෙමාපියන් අතරේ වුණත් මත ගැටුම් ඇති වෙන්න පුළුවන්. දැන් අර කලින් අම්මා දෙමව්පියන්ට අපලද කියලා අහන්නේ මම හිතනවා වගේ ප්‍රශ්න. ඒ වගේ දරුවෙකුට ගෙදර ඒ රාෂ්ටක අපලයකට දරුවෙක් මුහුණ දීලා තියෙනකොට ඒ දරුවගේ බලපෑම නිසා දෙමාපියෝ අතරෙත් ප්‍රශ්න ඇති වෙනවා. සමහර දරුවන්ට දරුණු අපල ගෙවෙන කාලවලදී මව්පියන් වෙන්න වූ අවස්ථා අපි දැකලා තියෙනවා. ඉතින් පළවෙනියටම ඔන්න දරුවගේ අපලයට පිළියම් කරලා ඉන්න ඕන. වසර 3කට පමණ විෂ්ණු දෙවියන්ට බාර කිරීම අවශ්‍ය වෙන්නේ මේ වගේ දරුවෙක්. මොකද හේතුව අපි කිව්වේ හැම දෙයකම පැවැත්ම රැකගන්නේ විෂ්ණු දෙවියන්. ඒක නිසා විෂ්ණු කියන බලයට දරුවන් අතු කිරීම තුලින් මේ රාෂ්ටක අපල පීඩාව යටපත් කරගන්න පුළුවන්. ඒ වගේම අපි විශේෂයෙන් මැණික් පැළඳීමක් ගැන උපදෙස් දෙමු. මොකද දරුවගේ කේන්දරේ නම වෙන්න භාග්‍යස්ථානේ. දැන් සාමාන්‍යයෙන් යම් කෙනෙකුගේ අපල කාලෙකදී එයාට අපලවලට කොච්චර පිළියම් කරත් ඒ පිළියම් අහන්න නැති ගතියක් තියෙනවා. ඒකට හේතුව මේ භවයේදී කරන කුසල් අපිට මේ භවයේදී ළඟා කරගන්න අමාරු වෙන කාලවකවානු තියෙනවා. එහෙම අපි මේ භවයේදී කරන පිනක් මේ භවයේදී ළඟා කරගන්න පුළුවන් කම ගැන කේන්දරයක කියන්නේ නම වෙන්න. ditta dhamma වේදනීය ස්ථානය. ඒ තමයි නම වෙන්න. ඒකට තමයි කේන්දරේ භාග්‍යස්ථානය කියන්නේ. අපි මේ දරුවට පොඩ්ඩක් අපල වලට පිළියම් අහන්න නැති ගතියක් තියෙනවා. කොච්චර බෝධි පූජා කරත් ඒක නිසා අපි නම වෙන්න බලවත් කරමු. පුෂ්ප රාගයක් මම දෙර්කාන පරීක්ෂාවටත් ගිහිල්ලා එන්නම්. දරුවගේ 22 දෙර්කානාධිපති සඳු නිසා අපට මැණික් පැළඳීමේදී ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක නිසා ඔන්න පුෂ්ප රාගයක් අල්ලපු රන් මුද්දක් හෝ රන් පෙන්ඩන්ට් එකක් දරුවට පළඳවලා ඊට පස්සේ අපල වලට පිළියම් කරන්න අපල යටපත් කරගෙන ඉදිරි කාලෙදී අපි අර බලාපොරොත්තු වෙන දියුණුව දරුවගෙන් දකින්න පුළුවන් වෙයි. හොඳයි. ඔව් දැන් දුරකථන අංකය නැවත වතාවක් මතක් කරලම කෙටි විරාමයකට යන්න 2444 555 කියන දුරකථන අංකයට දුරකථන ඇමතුමක් ගත්තොත් ඔබට හැකියාවක් ලැබෙනවා ඔබේ ජන්ම පත්‍රය පරීක්ෂා කරගන්න. අපි කෙටි විරාමයෙන් ගමුනේ. විරාමයෙන් පස්සේ නැවතත් හමු.
අඟහරුවාද දවසේ වින්දනීය උදෑසනේ අපි මේ ජන්මපත්‍ර පරීක්ෂාව තමයි මේ සිද්ධ කරන්නේ. 2.444යි 555 2.444යි 556 ඔබ වෙනුවෙන් විවෘතයි. තවම කාල වේලාවක් තියෙනවා මේ පැත්තට આવතින් ඔබේ හෙට දවස ගැන. ඔබේ නෙමෙයි ඔබේ හෙට දවස ගැන අනාගතය ගැන අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා සම්පත් මහත්මයා ලක්ෂ් මහත්මයා එක්ක. හරි. දුරකථන අංකය අපි විරාමයට කලින් මතක් කරගෙන නිසා දුරකථන කෙනෙක් සම්බන්ධ වෙනකන් ලිපියකට අවස්ථාව දුන්නොත් හොඳයි. නිර්මිත්ගේ ජන්මපත්‍රය පරීක්ෂා කරන්න සූදානම් ලක්ෂ් මහත්තයා. සම්පත්‍ර දෙවනේ අපි. සම්පත් සුදර්ශන මහත්මයා මම හිතන්නේ හරියට ප්‍රශ්නයක් නෑ. එහෙනම් අපි එහෙම කරමු. ලක්ෂ් මහත්තයා කැමැත්ත. මහත්තයා කැමැත්ත. අපි උපන් දිනය ලෙස සඳහන් කරනවා 2013 12 වෙනි මාසේ 8 වෙනිදා උදෑසන 11:39ට 2013 දෙසැම්බර් මාසේ 8 වෙනිදා 8 වනදා උදෑසන 11:39ට 11:39ට නිර්මිත්ගේ ජන්මපත්‍රය තමයි මේ වෙලා තියෙන්නේ. නිර්මිත්ගේ අනාගත තත්ත්වය පිළිබඳව තමයි දැනගන්න අවශ්‍යයි කියන්නේ. පුංචි දරුවෙක් 2013 නිර්මිත් පුතා කුම්භ ලග්නෙන් ඉපදිලා තියෙන්නේ. කුම්භ ලග්නෙන් දරුවා ඉපදිලා මේ වන විට ගෙවන දශා සැලැස්ම බිම්සෝත්තරී දශා සැලැස්මට අනුව 2015 ජනවාරි 22 ඔන්න දරුවට රාහු මහදශාව ලබනවා. රාහු සහ සෙනසුරු සාමාන්‍යයෙන් අපිට පොදුවේ ගත්තන් පස්සේ අපේ බීතියක් තියෙනවා රාහුගේ දශා බීතිය සෙනසුරුගේ දශා බීතිය. රුවන් අපි පොඩි කාලේ අහලා තියෙනවා පාරම්පරික ජ්‍යොතිෂය තුල සෙනසුරුගේ කාලවලදී සැප විඳින්න උත්සාහ කරන්න එපා රාහුගේ කාලවලදී කලබල වෙන්න උත්සාහ කරන්න එපා කියලා. يعني සෙනසුරුගේ කාලයක් ආවහම අපි පුළුවන් තරම් දුක තේරුම් ගන්න ඕන, දුක විඳින්න ඕන, දුක අවබෝධ කරගන්න ඕන. එතකොට සද්ධර්මය අහලා ශ්‍රවණය කරලා දුකේ ස්වභාවය වටහා ගන්න තමයි මේ සෙනසුරු වෙන්නේ. ඒ වගේම අපේ කලබලය, ගින්න, නොයිවසිලිමත් බව මෙන්න මේවා නිවන්න තමයි සබාදහමෙන් මේ රාහුගේ කාලයක් අපිට වෙන් කරලා දීලා තියෙන්නේ. ඉතින් මේ රාහුගේ දශාව පවතිනවා. ඉතින් අපි දරුවගේ උත්පත්ති කේන්දරේ රාහු ඉන්නේ 9 වැන්නේ භාග්‍යංශකේ තුලා රාශිය සෙනසුරු සමග සංයෝග වෙලා නවාංශකේ රාහුගේ පීඩාව හුඟක් දැඩි. ඒක නිසා අපි මුලින්ම මේ ග්‍රහ පීඩා හරණය කරන්න පුළුවන් යමක් දරුවට කියලා දීලා ඉන්න ඕනේ. ඒ සඳහා පළවෙනියටම ගොඩක්ම හොඳයි වැටකේ වෘක්ෂයක් තමුන්ගේ ගෙදර නිරිත දිශාවේ හිටවලා දරුවා අතින් උදේ හවස මේ ගහට වතුර දාන්න කටු නොයනන විදියට ගහ ස්පර්ශ මේ රාහුගේ අපල තියෙන ඕනම රාහුගේ අපල තියෙන ඕනම කෙනෙකුට ආනියා මේ වැටකේ වෘක්ෂයට කරන සත්කාර සාත්තු වලින් දැන් අපි බ්‍රහස්පතිගේ අපලයක් සෙනසුරුගේ අපලයක් තියෙනකොට බෝ වෘක්ෂයට නුග වෘක්ෂයට සත්කාර කරනවා වගේ රාහුගේ අපල කාලවලදී වැටකේ වෘක්ෂයකට කරන සාත්තු වලින් අපිට ගොඩාක් පිළිසරණක් ලබා ගන්න පුළුවන්. මේ පොඩි දරුවෙක්නේ. ඉතින් ඒක නිසා ගෝමේද ගලක් අල්ලපු රිදී මුද්දක් හෝ පංචායුධයක් එහෙමත් නැත්නම් පෙන්ඩන්ට් එකක් පැලඳීමත් දරුවගේ මේ කියන අපල පීඩාව හරණය කරන්න ලොකු පිටුවහලක් වෙනවා. අනික දරුවා වෙනුවෙන් බෝධි පූජා මාලාවක් පවත්වන්න. මේ විදිහට රාහුගේ දශාපල පීඩාව හරණය කරන අතරේ දරුවගේ පොදුවේ අනාගතය බැලුවන් පස්සේ බ්‍රහස්පති පස්වැන්නේ විද්‍යාංශකේ තැන්පත් වෙලා ඉන්නවා. සෙනසුරු 9 වැන්නේ තුලා රාශියේ උච්ච රාශිගතව ඉන්නවා. මෙන්න මේ කියන පිහිටීමුත් එක්ක මේ දරුවත් ඉදිරි අනාගතයේ අධ්‍යාපන කටයුතු උසස් අධ්‍යාපන කටයුතු අතින් නම් බොහොම හොඳ සාර්ථකත්වයට පත්වෙන ලකුණු තමයි පෙන්වන්නේ. හොඳයි ටානි අපිට දුරකථන කෙනෙක් ඉන්නවලු. අපි යනවා දෙනියායට. දෙනියායෙන් අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ චමින්ද. ආයුබෝවන් සුබ දැස්සනක් ඔබට. ආයුබෝවන්. අපිට කියන්නකෝ දැන් ඔබේ ජන්ම පත්‍රයේද මේ බලා ගන්න අවස්ථාව උදා කරගන්න හදන්නේ? ඔව් මගේ ජන්මපත්‍රය බලා ගන්න තමයි ඉන්නේ. හරි අපිට උපන් දිනයයි උපන් වෙලාවයි කියන්න නේද රුවන්? ඔව්. උපන් දිනය 1991 11:18. 1991 11 මාසේ 18 වෙනිදා උපන් වෙලාව? උපන් වෙලාව 5:08:06ට. 5:08:06. මොකක්ද දැන් ඔයාලට තියෙන ප්‍රශ්නේ දැනගන්න ඕනි කාරණාව මොකක්ද? අනාගතය ගැන තමයි ඉතින්. අනාගතය ගැන තමයි. අනාගතය ගැන පොදුවේ අනාගතය ගැන නේ. චමින්ද තාම විවාහ වෙලත් නැහැ. තාම පොඩි කොල්ලෙක්. නෑ. අපි බලමු කොහොමද කියලා. විශේෂයෙන්ම අපි ඔන්න චමින්දගේ අනාගතය පිළිබඳව කතා කරන්නේ. අර කියපු මාතෘකාව ගැන ටිකක් වැඩිපුර කතා කරනවා. ලක්ෂ්මත්ත වැඩි විස්තර කියන්න. උපත තුල චමින්දක තියෙන මෙහෙම ගති ගුණයක්. ජයග්‍රහණයක් තමා වෙතට එනකම් බලන් ඉන්න ගතියක්. එසේ නොවි ඔබ ජයග්‍රහණය පතා යන්න ඕන කෙනෙක්. මොකද ඔබට ජීවිතය තුළ බාධක තියෙනවා. උපතින්ම බාධක කාමරයේ ඉපදීම හේතු කොටගෙන ඕනම බාධකයකට මුහුණ දීමේ හැකියාවකුත් ඔයාලට තියෙනවා. උපත තුළ තමාගේ අරමුණු ඉලක්ක කරා ගමන් කරද්දී උත්සාහයෙන්ම ලබන්න ඕන කෙනෙක්. මොකද
මෙයාට තියෙනවා හරි අඩකින් අඩු වෙන පිහිටීමක්. මොකද්ද මේ හරි අඩකින් අඩු වෙන්නේ? හිටපු ගමන් හික්මනින් තරහ යන ගතියක්, කෝප වෙන ගතියක් තියෙන්න ඕන අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ කෙනෙක්ගේ උදව්වක් කිල්ලුවොත් එක නොලබුණොත් කිසි කෙනෙක් එයත් එක්ක ආගියු කරන්න આવොත් යාට තරහ යනවා. සමහරට තමාගේ හොඳම යාළුවාට 99 වාරයක් උදව් කරලා සෙවෙනි පාර කරගන්න බැරුව ගියොත් යාළුවා ඔයාගේ හොඳ 99 වම්තු කරන පිහිටීමක් තියෙනවා. මේ කෝප ගතිය පිටට පෙන්වන්න එපා. ඒ තුල ඔබට ටිකක් ලැබීම් අඩු වෙන්න පුළුවන්. ඒත් එක්කම උපත තුල මම මෙහෙම දෙයක් දකිනවා. මේ කියන පුද්ගලයා වාසනාවන්ත කෙනෙක්. හරි සරලව ජීවත් වෙන්න උත්සාහ කරන කෙනෙක්. මං කාටවත් කරදර කරන්නෙත් නෑ. ඔයගොල්ලෝ මට කරදර කරන්නත් එපා. ඡාම් ගතිය තියෙනවා. එයා ඉන්නවා තවම. දුරකථනයේ ඉන්නවා චමින්ද අපිත් එක්ක. ඒතර උපත තුලම දෙවියන්ගේ ආශිර්වාදයක් තියෙනවා. ඒතර දෙවියන්ගේ ආශිර්වාදයක් තියෙන පුද්ගලයෙක් gedara ආගම දහම තුල පැයක්වත් ඉන්න නෑ දේවල් ලබන්න. මොකද ටැලන්ට් තියෙන දෙවියන් අතේ. අනිත් එක තමයි වෘත්තීය මට්ටමකින් ඉස්සරහට යන්න පුළුවන්. වෘත්තීය මට්ටමකින් ඉස්සරහට යන්න පුළුවන් නම් ඔක පොඩි කාලෙම දෛවඥයෙක් කිව්වනම් අනිවාර්යයෙන්ම මොකද කරන්න ඕනේ? හොඳට ඉගෙන ගන්න ඕනේ. ඒතර තුන්වෙනි එක තමයි විවාහයේදී හොඳට ප්‍රවේශම් වෙන්න කියලා තියෙනවා. එකක් රාවු 7 වෙන්නෙත් සෙනසුරු 8 වෙන්නෙත් ඉන්න නිසා. උපතින්ම අෂ්ටමේ රාශියක ඉපදුන නිසා ඕන දුකකට මුහුණ දීමේ හැකියාවක් තියෙනවා. උපන් තත්වයට වැඩිය අනිවාර්යයෙන්ම මේ කියන පුද්ගලයා දියුණුවක් ලැබිය යුතුමයි. හොඳයි ලක්ෂ් මහත්තයෝ අපිට දැන් කාලය ලැබිලා තියෙන එකත් සීමා සහිත නිසා නැවත වතාවක් දුරකථනයට අවස්ථාව දෙමුකෝ. අයබෝන් ඔබට. අයබෝන්. කවුද මේ කතා කරන තැනැත්තා? මම අනුරාධපුරෙන් සුජීව කතා කරන්නේ. සුජීව. ඔව්. අනුරාධපුරෙන් සුජීව. සුජීව අපිට කියන්න උපන් දිනේ සහ උපන් වෙලාව. 1993 5/10 උදේ 8:25ට. 1993 5 වෙනි මාසේ 10 වෙනිදා උදෑසන 8:26ට. 25ට. සුජීව මොන වගේ කාරණාවක්ද දැනගන්න අවශ්‍ය වෙන්නේ අනාගතය ගැන? අනාගතය ගැන රැකියාව, විවාහය, පෞල් ජීවිතය වගේ දේවල් තමයි. රැකියාව, විවාහය, පෞල් ජීවිතය ඇතුළු අනාගතය ගැන තමයි දැනගන්න අවශ්‍යයි කියලා තියෙන සම්පත් මහත්මයා. නම සුජිත්. නම සුජීව. සුජීව ඉපදිලා තියෙන්නේ මාලවී යෝගයකින්. මෙන්න මේ මාලවී යෝගයක් කියන්නේ කේන්ද්‍රස්ථානික සිකුරු ග්‍රහය. බලවත්ව උච්චව සොශේස්ත්‍රව ඉන්නවා නම් දැන් 10 වෙනි රැකියා ස්ථානේ සිකුරු මෙහෙම මාලවී යෝග බලයක් හදාගෙන ඉන්නවා. මේ මාලවී යෝගයක් තියෙනවා නම් රුවන් ඕන කෙනෙකුට සැප සම්පත් විඳින්න පුළුවන්. අලංකාර ගේ දොර යාන වාහන ලබන්න පුළුවන්. ජීවිතේ බොහෝම සුව පහසුවෙන් ගත කරන්න පුළුවන්. ඔන්න ඔය කියන බලවත් යෝගය සුජීවට තියෙනවා. ඉතින් ඒ වගේ යෝග බලයක් උත්පත්ති කේන්දරයක තියෙනකොට පැහැදිලිවම අනාගතය ගැන බිය නොවිය යුතු අය තමයි මේ අය. මොකද මේ මාලවී යෝගේ නවාංශකෙත් ඉතා බලවත් විදියට තහවුරු කරනවා. යම් ග්‍රහ පිහිටීමක් නවාංශකෙත් තහවුරු කරනවා නම් ඒක අනිවාර්යෙන්ම ලබන්න වාසනාව තියෙනවා. ඒ වගේම දැන් මේ දැනට ගෙවන දශාව රවිගේ මහ දශාව අවසන් කරා. දැන් ඔන්න ඊළඟට 2024 දක්වා සඳුගේ මහ දශාව. දැනට ගෙවන්නේ සඳුගේ මහ දශාවේ සඳුගේම අතුරු දශාව. සඳු ඉන්නේ 7 වෙන්නේ. විවාහයට නම් සඳු 7 වෙන්නේ දීමේ තරම් හොඳ නක්ෂත්‍ර සංඥාවක් නෙමෙයි. ඒක නිසා විවාහයේදී බොහොම හොඳින් කේන්දර ගලපලා තමයි විවාහ වෙන්න ඕන. මේ වගේම සඳු 7 වෙන්නේ ඉන්න දෝෂය යටපත් කරන්න පුළුවන් බලවත් විවාහ උරුමයක් තියෙන කේන්දරයක් තමයි විවාහය සඳහා එකතු කරගන්න ඕන. දැන් රුවන් කාගේ හරි ජන්මපත්‍රයක විවාහ උරුමය දුර්වල නම් එයා ඊට වඩා බලවත් විවාහ උරුමයක් තියෙන කෙනෙක් සමග විවාහ වීමේදී අර අකුසල කර්මේ යටපත් වෙනවා. ඉතින් අනාගතේ සැප විඳින්න තියෙන විවාහය පිළිබඳ සැලකිලිමත් විය යුතු ඉදිරි දශා සැලැස්ම සෞම්‍ය විදියට ගෙවෙන කෙනෙක් නිසා ඔබට අනාගතය ගැන බිය වෙන්න ඕනේ නැහැ. මාරකේ රාෂ්ටක මුකුත් ඇත්තෙත් නැහැ. හරි. එහෙනම් ඉතින් බය වෙන්න දෙයක්වත් නැහැ නේද? ජන්මපත්‍රය අනුව සියල්ල සුබයි කියලා කියනවා. විවාහයේදී ගැන චුට්ටක් හිතන්න වෙනවා. විවාහයේදී කොහොමත් හිතන්න ඕනේ. සාමාන්‍යයෙන් හැමෝටම පොදු දෙයක්. හරි. අපිට ලැබිලා තියෙන කාලය අවසానයි මේ වැඩසටහන සඳහා. ඉතින් තාලේ අපිට වැඩසටහන අවසන් කරන්න සිද්ධ වෙනවා මේ දෙපළට මට පොඩි අවස්ථාවක් දෙන්න. මොකද අද හිරුත් එක්ක එකතු වෙලා ඉන්න සියලු දෙනාටම විශ්ව ශක්තිය පවතින අනන්ත බුදුගුණ බලයේ සත්‍ය අනුභවයෙන් අනුභවයෙන් 2015 වර්ෂය තමා හිතන පතන දේවල් ඒ ආකාරයෙන්ම සිද්ධ වේවා කියලා ගෙදර ජීවිතය තුළ දියුණුවක් ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි හැමෝගෙම ප්‍රාර්ථනාව ඒකයි. ඉතින් බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට දෙපළටම ආයිබෝන්. ඉතින් සතියත් හමු වෙලා කතා කරමු. ටානියා කෙටි විරාමයක් ගත යුතුයි. ඔව් එහෙමනම් අපි විරාමයකට ගිහිල්ලා හමු වෙමු නැවතත් වින්දනු දැස්සන සමකේ.
අයිබෝවන් සුබෝදෑසනක්. අපි අද සූදානමින් ඉන්නවා. අපි හැමදාමත් කතා කරනවා වගේ සුරුපි විශේෂාංගය ඔස්සේ ඔබේ රූ සපුව මනරම් වූ රූ සපුවක් කරගන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව ඔබට කියන්නට. ඒ සඳහා ඔබ කොහොමද බයෝවීටා පාවිච්චි කරන්නට අවශ්‍ය වෙන්නේ? බයෝවීටා තුලින් ඔබේ සම කොහොමද තව තවත් ලස්සන කරගන්නේ? මෙන්න මේ කියන කාරණේ සම්බන්ධව ඔබට කියන්නට හැමදාමත් වගේ අපිත් එක්ක සුපුරුදු විදියට එකතු වෙලා ඉන්නවා. සමවෙන්න වෛද්‍ය දිනේෂ් විජේතුංග මහත්මයා. ඔහු යුද හමුදා රෝහලේ හිටපු වෛද්‍යතුමෙක් විදියට අපිට හඳුන්වා දෙන්නට පුළුවන්. ඒ වගේම ඔබ බොහොමත්ම ආදරය කරන අපේ රට තුළ ඉතාමත් ප්‍රසිද්ධ චරිතයක් වන ශ්‍රී ලංකා රූ රැජිනක් වුණ ඇය ගම්‍ය විජේදාසත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඔබ දෙපළටම ආයුබෝවන් කියලා සුබපත් වෙනවා. ඒ වගේම සුබ අලුත් අවුරුද්දක්. එසේම වේවා. හොඳයි. බයෝවීටා ගැන කතා කරනකොට ගම්ය මම මුලින්ම ඔබේ කතාව ආරම්භ කරන්නට කියලා හිතුණා. මොකද අපි දන්නවා දැන් ලංකාවේ සිනමාව ගත්තාම ලංකාවේ බොහෝ දෙනෙක් ඇත්තටම මේ සිනමාවට යොමු වෙන අයට තියෙන ප්‍රශ්නයක් තමයි සම. මොකද අපි දන්නවා ඡායාරූපකරණයේදී එහෙම නැත්නම් කැමරාකරණයේදී මෙන්න මේ කියන සමේ තියෙන යම් යම් අඩුපාඩු අපිට පේන්නට පටන් ගන්නවා කැමරාවක් තුලින්. ඒ වගේම තමයි ලංකාව විතරක් නෙමෙයි. ඔබ ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාව සිනමාව තුලත් නමක් දිනාගත්ත කාන්තාවක් විදිහට අපිට හඳුනන්න පුළුවන්. ඒකට අපේ රටට ඒ තමත් භාග්‍යයක් ගෙන දුත් කාන්තාවක් විදිහට අපි ඔබව හඳුන්වනවා. දැනගන්නට කැමති කොහොමද ඔබේ මේ සිනමා ජීවිතයට එහෙම නැත්නම් ඔබේ කලා ජීවිතයට බයෝවීටා කොහොමද ඉවහල් වුනේ? නිපුණි ඇත්තටම මං හිතන්නේ ඔබ කිව්වා වගේ දැන් මගේ ගමන තුල මට මගේ හැම ඊටාම හැම සහ හැමේ තියෙන ඒ පැහැපත් බව වෙන්න පුළුවන් හැමේ තියෙන පෙනුම වෙන්න පුළුවන් ඒක ගොඩක් ඉවහල් වෙලා තියෙනවා. මම මුලින්ම මිස් ශ්‍රී ලංකා තරගයට ඇවිල්ලා තරගය ජයග්‍රහණය කරනකොට මම මිස් බියුටිෆුල් ස්කින් කියන ටයිටල් එකක් දිනුවා. ඊට පස්සේ මේ කර්මාන්තය තුල ගමන ආරම්භ කරනකොට මම හිතන්නේ විශේෂයෙන්ම හැම ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඊටත් වඩා ලංකාවටත් වඩා හැම ගැන ගොඩක් සැලකිලිමත් වෙන රටක් තමයි ඉන්දියාව සහ ඒ වගේම ඒගොල්ලන්ට මං හිතන්නේ අපිට වඩාත් වෙන්න පුළුවන් සමහර විට ජානමය වශයෙන් ඒගොල්ලෝ ගොඩක් ඒගොල්ලන්ට එක්තරා හමක් හිමි වෙලා තියෙනවා. ඉතින් අපි තරඟ කරන්න ඕනේ එවැනි හමක් එක්ක. ඉතින් ඒගොල්ලෝ සමහර විට ඉන්දියාවේ අය ගොඩක් දේවල් හැමට නොකරත් ඒගොල්ලන්ගේ හැමේ පැහැපත් බවක් දීප්තියක් හොඳ ඉලාස්ටිසිටි එකක් මේ හැම දෙයක්ම මේ අයගේ හැම තුල තියෙනවා. ඉතින් මං හිතන්නේ හැමේ පාට ගැන දැන් වෙනස් වෙලා තියෙනවා කියලා මං හිතනවා. මේ අලුත් පරම්පරාවන් එක්ක අපි සුදු කළු තලෙලු ඒ වගේ කතා කරන්නේ නැහැ. අපි කතා කරන්නේ හැමේ තියෙන ක්වොලිටි එක ගැන. හැම කොච්චර පැහැපත්ද, හැමේ කොච්චර නොකැලැල් ස්වභාවයක් තියෙනවද කියන එක ගැන තමයි අපි කතා කරන්නේ. ඉතින් මං හිතන්නේ මෙවැනි කර්මාන්තයක් තුල මේ තරඟකාරීත්වයට මුහුණ දෙන්න මට බයෝවීටා වෙන ප්‍රොඩක්ට් එකක් ගොඩාක් ඉවහල් වුණා කියලා මං හිතනවා. මොකද අපි එන්න වයසට යනවා. නමුත් අපි කරන චරිත සමහර විට අපේ ඇත්ත වයසට සම වෙන්නේ නැහැ. අපිට ටිකක් වයස ඊට වයසින් ගොඩක් අඩු චරිත රඟපාන්න ලැබෙනවා ගොඩක් වෙලාවට. ඉතින් ඒ වැනි වෙලාවට ප්‍රතික්ෂේප නොකර ඒ චරිතය බාර ගන්න නම් අපිට තාරුණ්‍යයක් හිමි සමක් ගොඩක් කාලයක් රඳවා ගන්නට සිද්ධ වෙනවා. වෛද්‍යතුමන් විතරම යමු වෙනවා. දැන් ගම්යක් කිව්වා තරඟකාරී කලා ශාස්ත්‍රයක් තමයි ඉන්දියාවේ තියෙන්නේ කියලා. ඒකට ඇයට නිරන්තරයෙන්ම ඔවුන්ව අභිබවා යන්න තරඟකාරීත්වයක් ඇති කරන්නට ඇගේ සමත් තමත් ලස්සනට රන්වන් පැහැපත් දිදුලන සමක් හැටියට පවත්වා ගන්නට අත්‍යවශ්‍ය වෙනවා කියලා. ඒකට බයෝවීටා කොහොමද දැන් සාමාන්‍ය අපේ පාරිභෝගිකයෝ පාවිච්චි කරනවා නම් ඔවුන්ට ඔබට දෙන්න පුළුවන් අදහස සහ උපදේශ මොකක්ද බයෝවීටා සම්බන්ධ කරගෙන? මේකයි අපි දැන් ගත්තොත් එහෙම දැන් ගම්මියා මේක පාවිච්චි කරනවා. අපි දැන් අපේ සමුද්‍රවල පාවිච්චි කරනවා. ඊට පස්සේ තවත් ගොඩක් අපිත් එක්ක ඉන්න ඊළඟට ඉනෝකලා වගේ පාවිච්චි කරනවා. ඉතින් ඒගොල්ලන්ගේ බලවත් ස්කින් එක එකිනෙකට වෙනස්. ඉතින් එහෙම බැලුවම මොකද මේ වෙලා තියෙන මේ බයෝවීටා වල තියෙන අන්තර්ගතය විශේෂයි. මොකද එකිනෙකනාට ඕනම ස්කින් එකකට මේක හැඩ ගැහෙනවා. මොකද ඒක අලා තියෙන මේ අන්තර්ගතය. මෙන් බැලුවා මේක විශේෂයෙන් මේ හැම පැහැපත් තියෙන මේකේ අන්තර්ගත වෙලා තියෙන පයින් ගසේ පොත්තේ සාරයකින් ඒක ඊටාම වැදගත්. මොකද සමහරට කළු පැහැති තැන් තියෙනවා කළු පැහැති ලං හුඟක් අයගේ බලලා ස්කින් එක ගත්තොත් අන්න ඊවන් සමහර මූණ එක පාටක් සමහර එක විදියක් කකුල් තව විදියක්.
ඉතින් එම් බැලුවා මේ ස්කින් එක එකිනෙකට වෙනස්. මේ තමන්ගේ සිරුරෙත්. ඉතින් ඒ නිසා මේ විශේෂයෙන් පයින් ගසේ පොත්තේ සාරයට පුළුවන් විශේෂයෙන් කළු පැහැති තැන් ඉවත් කිරීමේ විශේෂ හැකියාවක් තියෙනවා. ඊට අමතරව මේකේ තියෙනවා විටමින් B3 කියන සංඝටකයේ නියසිනමයිඩ් කියන සංඝටකයේ විශේෂ හැකියාවක් තියෙනවා ෆෙයානස් එක ලබා දෙන්න. ඊළඟ අපි මේ ඝර්ම කලාපීය දකුණු ආසියාතික රටවල වල ජීවත් වෙන අපිට හිරුගේ බලපෑම ඉතාම වැඩි. සාමාන්‍යයෙන් අපි දන්නවා හිරුගේ බලපෑමෙන් අපි සාමාන්‍ය සිරුර 80%ක 100% වගේ විනාශ වීමේ ප්‍රවණතාවය වැඩි වෙන හිරු එළියට ගියාම. ඒක අපි දන්නවා අත්දැකීමෙන් අපි දන්නවා. ඉතින් ගොඩක් වෙලාවට අපි ඒකට ගොඩක් අය පාවිච්චි කරනවා sun protection cream එක. SPF 30 වගේ 30 වගේ තියෙන ක්‍රීම් වර්ග පාවිච්චි කරනවා. ඉතින් ඒකෙන් අපි සමාරසා කිරීමට අපි පුරුදු වෙලා තියෙනවා. ඊළඟට බයෝවිටා වගේ දේවල් පාවිච්චි කිරීමෙන් මේකේ තියෙන අඩු ගන්න ස්වභාවික කැරොටිනොයිඩ් මික්ස්චර් එක මේක අන්තර්ගත වෙලා තියෙනවා. ඒකට විශේෂ හැකියාවක් තියෙනවා. ඒකේ අන්තර්ගතය කියන්නේ බීටා කැරොටින් අන්තර්ගත වෙලා තියෙනවා. ඒකට පුළුවන් හිරු එළියෙන් එන UVA සහ UVB කිරණ වලින් හැම ආරක්ෂා කිරීමට විශේෂ හැකියාවක් තියෙනවා. ඒකත් මම දකින බයෝවිටාව වෙලා තියෙන සුවිශේෂත්වය. කොච්චර අපි ලස්සන වුණත් අපි අපේ තියෙන හැම ආරක්ෂා කරගත්තේ නැත්නම් අපේ කළු පැහැ ගැනීම වේගවත් වෙනවා. ඒක විශේෂ හැකියාවක්. ඉතින් එහෙම බැලුවා ඊට අමතරව ග්ලූටමික් ඇසිඩ් කියන සංඝටකයේ මේක අන්තර්ගත වෙලා තියෙන. ඒක ඉතින් ඒකේ ස්වභාවිකව අක්මාව තුළදී ග්ලූටතයෝන් නිෂ්පාදනය කරලා අපේ දින ෆ්‍රී රැඩිකල්ස් මුක්ත කණ්ඩක විනාශ කරලා හැම පැහැපත් වීමට උදව් වෙනවා. ඉතින් මේ වගේ බැලුවම අන්තර්ගතයේ ගොඩාක් දේවල් මේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වෙන්නේ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් හැටියට තමයි මේ හැම පැහැපත් වීමට ගම්ම්‍ය වගේ අයට සමුද්‍රයට ඉනෝකා ඒ වගේ ගොඩක් අයට දැන් ගොඩක් අය ඉන්නවා මට ඔය හැමෝගෙම නම් කියන්න බෑ. ඉතින් ඒ හැමෝටම මේ හැකියාව ලැබිලා තියෙන්නේ මේ අපේ බයෝවිටාවල තියෙන අන්තර්ගතය. හොඳයි. මම හිතන්නේ ප්‍රේක්ෂකයන් වුණත් පාරිභෝගිකයන් වුණත් ඇත්තටම මේ නලු නිලියොන් කියන පිරිසට ආදරය කරනවා. ඔවුන්ව අනුකරණය කරන්න පටන් අරගෙන තියෙනවා. දැන් අපි දන්නවා ඉන්දියාව ගත්තාම ඉන්දියාවේ ගම්ම්‍ය මේ මේකප් භාවිතා කරන අඩුයි. ස්ක්‍රීන් එක ගත්තාම ස්ක්‍රීන් එකට මේකප් භාවිතා කරන ප්‍රවණතාවය අඩුයි. ඇයි එහෙම සිද්ධ වෙලා තියෙන්නේ? මම හිතන්නේ ඇත්තටම නිපුණි අපි කියන්නේ අවුරුදු 5ක් 6ක් ඇතුළත ඒ වෙනස දකිනවා. විශේෂයෙන්ම හොලිවුඩ් සිනමාව තුළ මං හිතන්නේ ඊටත් වඩා කාලයක් තුළ ඒ වෙනස ඇති වෙගෙන එනවා. මොකද ඒගොල්ලෝ තාත්වික රංගනයට සහ තාත්වික ඒගොල්ලෝ තෝරගන්න කතාව වුණත් සිනමාවේදී ගොඩක් තාත්වික එහෙම නැත්නම් අපි යථාර්ථවාදී කතා කියලා කියනවා. එතකොට අපිට ගොඩක් මේකප් දාගෙන ෆැන්ටසි පෙනුමක් දෙන්න අමාරුයි. නමුත් මං හිතන්නේ බොලිවුඩ් වුණත් අද ඒ තැනට ඇවිල්ලා තියෙනවා. ඊටාම ඉක්මනින් ඒ තැනට ඇවිල්ලා තියෙනවා ඇත්තට. මොකද මගේ හැම සම්බන්ධ දොස්තර මම ඉන්දියාවේදී ඇයත් සමග තමයි වැඩ කරන්නේ. ඉතින් ඇය ළඟට එනවා ඉන්දියාවේ ඉන්න ඊටාම සුප්‍රසිද්ධ නළු නිලියෝ. ඉතින් ඒ අයගේ හැම ගැන ඇය කියන්නේත් ඉතින් ආලේපන සහ කොස්මෙටික්ස් භාවිතය ඊටාම අඩු වෙලා එහෙම නැත්නම් අඩු කරගෙන කොහොමද ස්වභාවිකව හැම ලස්සන කරගන්නේ හැම තරුණ කරගන්නේ හැම ඒ තියෙන පිරිපුන් බව තියාගන්න කියන එකට තමයි අපි අද යන්නේ කියලා. අද ඒක තමයි නළු නිලිය හොයන්නේ කියලා. මොකද මම හිතන්නේ විශේෂයෙන්ම අපි දන්නවා අද දැන් තියෙන තාක්ෂණයත් එක්ක කැමරා ඉතාම තියුණු වෙලා තියෙන ඕනම පුංචි දෙයක් වුණත් අපේ සියුම්ම ඉරියව්ව පවා කැප්චර් කරගන්න පුළුවන් විදිහට අද ඇඩ්වාන්ස් වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක බලනකොට අපි ගොඩක් මේකප් දාගෙන හිටියොත් ඒකට අදාළ නැති අවස්ථාවන් වලදී ඒක ඉතාම අවලස්සනට කැපිලා පේනවා. අපි හිතමු ෂවර් එකේ ඉන්න තැනක් වෙන්න පුළුවන්, බාත්රූම් එකෙන් එළියට එන්න තැනක් වෙන්න පුළුවන්, නිදාගෙන නැගිටින්න තැනක් වෙන්න පුළුවන්, Taman නිකන් තමන්ගේ ගෙදර කුස්සියේ ඉන්න තැනක. ඉතින් අපිට ඒ වගේ තැන්වලදී අපි දන්නවා normally අපි ඒ වගේ මේකප් එකක් දාගෙන ඉන්නේ නැහැ. එතකොට ඒක සිනමාවේදී තිබිය යුතු නැහැ. එතකොට එහෙම වුණා කියලා ඒ නළුවා හෝ නිලියගේ හැම අවලක්ෂණ වෙන්නත් බෑ. ඉතින් ඒක නිසා තමයි මම හිතන්නේ දැන් ඒ ස්වභාවික හැම ලස්සනට තියාගන්න කියන ට්‍රෙන්ඩ් එක තව තවත් දියුණු වෙලා එන්නේ කියලා. සහ මම දැකපු දෙයක් තමයි දැන් ඔබ වුණත් අද භාවිතා කරලා තියෙන මේකප් එක වැඩි මේකප් එකක් අපිට දකින්න ලැබෙනවා. මම හැමද මේකප් එකක් යූස් කරන්නෙම නැහැ. බ්ලෂ් එක යූස් කරනවා, මගේ මොන හරි අයිලයිනර් එකක් යූස් කරනවා. හැමද මේකප් එකක් යූස් කරන්නෙම නැහැ. විශේෂයෙන්ම අපේ රටවල මම හිතනවා ඒක අපිට තාම මට නම් ගොඩාක්ම අපහසු දෙයක්. මොකද දාඩිය දානවා ඊට පස්සේ ඒකෙන් හැමේ තියෙන පෝස් බ්ලොක් වෙනවා. ඉතින් ඒක නිසා ෆවුන්ඩේෂන් වගේ දේවල් යූස් කරන්නේ නැති තරමට මම හිතන්නේ අපේ මේ ට්‍රොපිකල් කන්ට්‍රීස් වල ඉතාමත්ම ලේසි කියලා. ඉතින් එහෙම කියලා අපිට කැතට යන්නත් බෑනේ. ඒක නිසා මම හිතන්නේ හැමේ තියෙන ක්වොලිටි එක රැක ගන්න ඕනේ. හැමට ඒ අවශ්‍ය පෝෂක පදාර්ථයන් හැම ශරීරය ඇතුළතින් දෙන්න ඕනේ. ඉතින් මට මම හිතන්නේ බයෝවීටා වෙන ප්‍රොඩක්ට් එකක් එතනදි තමයි ඉතාම අත්‍යවශ්‍ය වෙලා තියෙන්නේ. එතනදි තමයි ගොඩක් මගේ වැඩවලට මම හිතන්නේ පහසුවක් වෙලා තියෙන්නේ කියලා.
දැන් අපි දන්නවා කාන්තාවකට විතරක් නෙමෙයි පිරිමි පාර්ශවයේ කෙනෙක්ට වුණත් මේ ලස්සන කියන දේ පෙනුම කියන දේ වගේම පැහැදිලි රන්වන් සමක් හිමිවීම ආභරණයක්. ඉතින් වෛද්‍යතුමනි මම ඔබතුමාගෙන් දැනගන්නට කැමතියි. දැන් කැමරාවක් ඉස්සරහා අපි ඉන්නකොට අනිවාර්යයෙන්ම අපිට ඩීටේල්ස් වශයෙන් අපේ ශරීරයේ තියෙන මේ රැලි වැටෙන කොටස් උනත් පෙනෙන්නට පටන් ගන්නවා. එහෙම අවස්ථාවන් තියෙනවා. නමුත් බයවීටා භාවිතයෙන් අපිට අවශ්‍ය නම් මේ සමේ තියෙන රැලි ස්වභාවය ඉවත් කරගන්න කොහොමද බයවීටා ඉවහල් වෙන්නේ? මේක ඇත්තට මේකේ තියෙනවා මේ අන්තර්ගතයේ අඩංගලා තියෙන කොලජන් කියන එක මැරයින් කොලජන්. මේක තමයි ඊටාම වැදගත්. අපි දන්නා අපි සියුම් රැලි වගේ දේවල් තියෙනවා. සමහරවිට අපි වයස්ගත වෙනවා. අපි අද ඉන්න තත්ත්වෙනේ අපි ලබන අවුරුද්ද එනකොට. සමහරවිට අපි යම් කිසි කෙනෙක් දකින්න නැතුව නම් අපි අවුරුදු 2-3කින් දැක්කම අපි අහනවා අනේ ඔයා වෙනස් වෙලා ඔයා වයසට ගිහිල්ලා. සමහරවිට අපි වයසට ගියා කියන වචනේ කිව්වේ නැතුණට අපි යටිහිත දන්නවා යාට අපි අය වයසට ගිහිල්ලා කියලා අපිට පේනවා. සමහරවිට අපි දැක ගමන් ආවි උඹ කාලෙකින් දැක්ක කෙනෙකුට කියන්නේ නැහැ ඔයා වයසට ගිහිල්ලා කියලා. ඕනම කෙනෙක් අපි එක කිව්වොත් මෙයා අපිත් එක තියෙන තියෙන අපේ අර සංවේදීතාව අපිට තියෙන හිතවත්කම උනත් අඩු වෙලා යන්න පුළුවන්. එයා වයසට ගිහිල්ලා නා කියලා කිව්වොත් එහෙම. සමහරවිට අපි දකින්න දේ තමයි අය කියන්නේ. මොකද අපි ඒ කියන්නේ අපි අවුරුද්දෙන් අවුරුද්ද අපි වයස්ගත වෙනවා. සමහරවිට අපි නොදැනුවත් සමහරවිට අපිට පේන්නේ අපි එදිනෙදා දකින්න කයට අපි වයස්ගත වීම පේන්නේ නැහැ. ඉතින් මේකට එක හේතුවක් තමයි මොකද අපේ කොලජන් ප්‍රමාණය අපි වයස්ගත වෙනකොට ඉතා වේගෙන් අපි අඩු වෙලා යනවා. විශේෂයෙන් අවුරුදු 25 කියන වයස් සීමාව පසු කරන ටිකින් ටික වයසට යනවා. අපි දන්නේ නැතු උනාට. ඒ වගේම අවුරුදු 35 වයස් සීමාව පසු කරන ඉතාම වේගෙන් මේ කොලජන් ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ අපි අතර කොලජන් වගේ දේවල් අපි බාහිරින් ලබා ගැනීම ඉතාම වැදගත්. මොකද මේ බයෝවිටා වල තියෙන කොලජන් කියන්නේ මැරයින් කොලජන්. මැරයින් කියන්නේ මුහුදු මත්ස්‍ය ප්‍රෝටීන් සහ මුහුදු මත්ස්‍ය ශාක. මේ දෙකේ අන්තර්ගතයේ අඩංගුල. ඊට අමතරව මේක ඉවිනින් පිම්ප්‍රොස් ඔයිල් කියන සංඝටකය දෙන. ඉතාම වැදගත් මේ ඉවිනින් පිම් ඔයිල් කියන. ඒකේ තියෙනවා GLA සහ ඔමේගා 6 කියන සංඝටකය අඩංගුල තියෙනවා. මේක සාමයි ක්‍රියාකාරීත්වයට ඉතාම වැදගත්. එතකොට අපි GLA කියන්නේ ගැමා ලිනොලික් ඇසිඩ් කියන සංඝටකය ඉතාම වැදගත්. පරිවෘත්තය කළා අධික මේදමේ කොටස් ඉවත් කරලා ඉවරලා කොලජන් වල ක්‍රියාකාරීත්වය වැඩි කරන්න කොලජන් සමග ඉවිනින් පිම්ප්‍රොස් ඔයිල් එක එකට එකතු වී තිබීම ඉතාම වැදගත්. ඉතින් මේ නිසා තමන්ගේ තාරුණ්‍ය රැක ගැනීමට යම්කිසි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් බයෝවිටා නොකඩවාම පාවිච්චි කිරීමෙන් උදේ හවස තමන්ගේ තාරුණ්‍ය වගේම හැමේ පැහැපත්භාවය රන්වන් පැහැපත් දිදුණු සමක් ලබා ගැනීම මේ සියලුම දේවල් වලට බයෝවිටා ක්‍රියා කරනවා කියලා මට කියන්න පුළුවන්. හොඳයි. අපි බයෝවිටා වල අන්තර්ගතය මේ විදිහට ඔබට පැහැදිලි කරනකොට මම හිතන්නේ අද ඉඳන් ඔබටත් මේ බයෝවිටා පාවිච්චි කරන්නට අවශ්‍යතාවය ඇති. ඒ නිසාවෙන් ඔබට මේ පිළිබඳව තවත් වැඩිපුර විස්තර දැනගන්නට අවශ්‍ය නම් මම ලිපිනේ සමගින් දුරකථන අංක මතක් කරන්නම්. ලිපිනේ වෙන්නේ ආයුෆාමා ඇන්ඩ් නියුට්‍රා මා එළිය ජායල. දුරකථන අංක 077 01 03 797 077 01 07 794. ගම්ය මම තවත් දෙයක් දැනගන්න කැමතියි. දැන් වෙන්දපළ ගත්තාම වෙන්දපළේ බයෝවිටා නෙමෙයි මේ වගේ පෝෂණ අතිරේකයන් බොහොමයක් තියෙනවා. ඒ අතරින් අපිට දකින්න ලැබෙනවා දැන් ඉන්දියාවේ තරඟකාරීත්වය පිළිබඳව අපි කතා කරන්නේ ඒ ශේෂය තුල කොහොමද තරඟකාරීත්වය මේ සංසන්ද කරගෙන තියෙන්නේ කියලා. එතකොට මේ වෙන්දපළේ තියෙන නිෂ්පාදන අතරින් බයෝවිටා කියන නිෂ්පාදන පෝෂණ අතිරේකයක් හැටියට ඔබ තෝරා ගන්න හේතුව මොකක්ද? පළවෙනි කාරණේ තමයි නිපුණි මම හිතන්නේ මම නිර්මාංශී වීම. ඉතින් මට එතනදී අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් පැන නැගෙනවා මගේ ශරීරයට අවශ්‍ය හැමට විතරක් නෙමෙයි මගේ ශරීරයේ අනිත් ඉන්ද්‍රියන්ට අවශ්‍ය ඊටාම වැදගත් පෝෂක පදාර්ථයන් කොහොමද ලබාගන්නේ මේ මස් මාංශ කෑමෙන් තොරව කියන එක. එතකොට මට කොහොමත් පෝෂණ අතිරේකයක අවශ්‍යතාවය තිබුණ කාලක් තිස්සේම. සහ අපි දන්නවා මම සයින්ස් ඩිග්‍රී එකක් කරපු කෙනෙක් බයොලොජි කරපු කෙනෙක්. ඉතින් මම දන්නවා මේ කොටස් මගේ හැමේ සුන්දරත්වය රඳා පවත්වා ගැනීම සඳහා මට මේ පෝෂණ කොටස් අවශ්‍යයි කියලා. ඉතින් අපිට පුළුවන් වෙළඳපොලේ අපිට දකින්නට ලැබෙනවා මේ පෝෂණ කොටස් තියෙන විවිධ වර්ගයේ පෝෂණ අතිරේකයන්. නමුත් මම නෝටිස් කරපු දෙයක් තමයි මේ එක පෝෂණ අතිරේකයක තියෙන්නේ මේ කොටස් එක්කෝ දෙකක් තුනක් එකක් සහ අනිත් පොඩි අවශ්‍ය කනිජ ලවණ. නමුත් මේ ඊටාම වැදගත් කොටස් ගොඩක් එකට තියෙන එහෙම නැත්නම් වැදගත් කොටස් ඔක්කොම එකට තියෙන මට ලැබිච්ච එකම පෝෂණ අතිරේකය තමයි බයෝවිටා. ඉතින් අපේ ડોක්ටර් ඊටාම හොඳට පැහැදිලි කරා ඒකේ තියෙන එක කොටස් කැරටින් වෙන්න පුළුවන්, ප්‍රිම්රෝස් ඔයිල් වෙන්න පුළුවන්, පයින් බාක් එක්ස්ට්‍රැක්ට් වෙන්න පුළුවන්, මරින් කොලජන් වෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම ඇත්තටම අපේ හැමේ ලස්සන විතරක් නෙමෙයි. ඒ කියන්නේ අපේ හැමේ පෙනුම විතරක් නෙමෙයි. අපේ හැමේ ඉලාස්ටිසිටි එක ඇදෙන සුළුභාවය වැඩි වීම. එතකොට තමයි අපේ ගොඩාක් කල් වයසට යනකොට environmental damage එකත් එක්ක කොහොමද තවත් අපි ඒකට ෆයිට් කරන්න කියන එක
හොඳට හැදෙන්නේ ඒ වගේම මේ බේසිකලි තාරුණ්‍යයට තවත් ලංවීම තමයි අපි හොයන්නේ. ඉතින් මං හිතන්නේ ඒක තමයි වැදගත්ම දේ. මං හිතන්නේ බයෝවීටා වෙළඳපොලෙන් විශේෂයෙන්ම තෝරා ගැනීමට මේ ඔක්කොම එකක් ඇතුලේ තියෙන එකම ප්‍රොඩක්ට් එක මම දැකපු. හොඳයි. ශරීරයේ අභ්‍යන්තර වශයෙන් පෝෂණ අතිරේකයක් භාවිතා කරමින් ඔබේ සමේ තියෙන මේ පැහැ වෙනස් කරමින් ඒ වගේම ශරීරයේ නිරෝගීතාවය ලබා දෙන්නත් පුළුවන් බයෝවීටා සම්බන්ධයෙන් තමයි අද දවසේදී අපි කතා බහ කරේ. ඒ වෙනුවෙන් අපිත් එක්ක එකතු වුණා වෛද්‍ය දිනේෂ් විජේතුංග මහත්මයා සමගින් ගම්‍යා විජේදාස. ඔබ දෙපළට බොහොමත්ම ස්තුතියි කියලා ආයුබෝවන් කියලා සමුදෙනවා. යන්නට කලින් මම නැවතත් මතක් කරනම් දුරකථන අංක සමගින් ලිපිනය වෙන්නේ ආයුෆාමා ඇන්ඩ් නියුට්‍රා මා එලිය ජයල දුරකථන අංක 077 01 03 797 077 01 03 794. එහෙමනම් අපි සුරපි විශේෂාංගයෙන් සමගන්නවා රැඳී සිටින වින්දනීය උදෑසන සමගින්. වින්දනීය උදෑසනේ අඟහරුවාදා දවසේ හිරු මැදිරියට තරු පායන්නයි මේ සූදානම් වෙන්නේ. my favorite වැඩසටහන කියන්නේ මොකක්ද කියලා මම ඉදිරියේදී හඳුන්වා දෙන්න ඔබට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේ උදෑසන වරුව අපි බලාපොරොත්තු වෙන්නේ තරු පායපු මැදිරියක ඉඳගෙන ඊටමත් සුහද කතාබහක් ගෙනියන්නට ලංකාවේ ඔබ ආදරය කරන ඔබේ දශක ගණනාවක් තිස්සේ ඔබේ හිත දිනාගත් ඊටමත් ආදරණීය කලාකරුවන් සමගින් මේ කතාබහ ඉදිරියට අරගෙන යන්න. ඉතින් අටුවා ටීකා ටිප්පණි කියන්න අවශ්‍ය නැහැ මේ පුද්ගලයා කවුද කියලා. ඔබ දුට සැනින්ම දන්නවා. ඔබේ හදවතේ ඇය රැඳී සිට තිබෙනවා දශක ගණනාවක් තිස්සේ. ඒත් අපි බලාපොරොත්තු වෙනවා ඇය පිළිබඳව ඔබට කෙටි හැඳින්වීමක් කරන්නට අපූර්ව රූප පෙළක් හරහා. දෑසින් නොදුටු මිනිසුන් දෙදෙනෙකු අතර මිනිසත්කමත් නොමිනිස් ගුණත් සිතින් ස්පර්ශ කළ අතීතයෙන් ආ සුන්දර ගැහැණියක්. අවනීතිය ගරු කළ තම පුතුගේ සෙනෙහසට වඩා නීතියට ගරු කළ මවක්. තම දයාබර සැමියාගේ අසංවේදී තියුණු හැසිරීම් මැද ඇතුළු සිතින් වේදනාවිද මිය යන බිරිඳ. මැදපන්තික සාරධර්ම පිළිකෙව් කළ තම සිත ඇතුළතටම නැඹුරු වූ අසාමාන්‍ය මිනිසුකට මුළු සිතින්ම පෙම් කළ ගැමි මැදපන්තික තරුණයක්. ගැමි ධනවතකු හා ප්‍රේමයෙන් බැඳී ඔහුට දාව දරුවන් බිහි කළ ගැමි ගැහැණියකගේ චරිතරූප විපර්යාසය. පාලම කුඹරේ හේරත් මුදියන්සේලාගේ ශ්‍රියානි වීරකෝන් කුමාරි හාමි හෙවත් ශ්‍රියානි අමරසේන මහත්මිය. අයිබෝවන් ඔබට. අයිබෝන්. මම කැමතියි දැනගන්න. නව වසරේ හිරු වේදිකාවේ ඉඳගෙන මොනවද කියන්න තියෙන තමන්ගේ ප්‍රේක්ෂකයන්ට මුලින්ම? මුලින්ම කියන්න තියෙන්නේ 2015 වසරේ මම මුලින්ම සම්බන්ධ වුණ සාකච්ඡාව හිරුනාලිකාවත් එක්කයි. ඉතින් ඒක මට විශේෂයි. ඉතින් මම තරමක් දුරට මේ අවස්ථාවේ ප්‍රයෝජන ගන්නවා ප්‍රේක්ෂක සෑම දිනාටම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. හොඳයි. ශ්‍රේයානි අමරසේන මහත්මිය අපි දන්නා ඔබතුමිය දශක ගණනාවක් තිස්සේ ඒ කියන්නේ ඔබතුමියගේ ඊටාම යොවුන් වියේ සිට ඔබතුමියගේ තලතුණා වයස දක්වා විවිධ කලා නිර්මාණවලට වේදිකාවේ සිට සිනමාවටත් ටෙලි නිර්මාණවලටත් මේ ආකාරයෙන් විවිධ නිර්මාණවලට දායක වෙච්ච කලාකාරිනියක්. අපේ හදවතේ හැමදාමත් ගෞරවය ඔබතුමියට හිමි වෙනවා. ඉතින් මම කැමති මේ අද දවසේ විශේෂ දවසක්. ඒ කියන්නේ මේ my favorite වැඩසටහන ගැන මම යමක් ඔබතුමියට පැහැදිලි කළොත් සහ ප්‍රේක්ෂක ඔබට පැහැදිලි කළොත් අපි my favorite වැඩසටහන පවත්වන්න මේ විදිහට සංවිධානය කරන අපේ නිෂ්පාදක මණ්ඩලය සූදානම් වුණේ එක්තරා වැදගත් අරමුණක් හිත ඇතිව. ඒ තමයි වර්තමානය වන විට ජ්‍යෙෂ්ඨ පරපුරේ කලාකරුවන් සහ යොවුන් කලාකරුවන් නවීන කලාකරුවන් නූතන කලාකරුවන් අතර තිබෙන ඝට්ටනය තරමක් වැඩි. එහෙමත් නැත්නම් ඒ සම්බන්ධය තරම් ප්‍රශස්ත මට්ටමක පවතින්නේ නැහැ. නමුත් ඒ විදිහට ජ්‍යෙෂ්ඨ කලාකරුවන් සහ අලුත් කලාකරුවන් අතර ඉතාමත් හොඳ
ඉතාමත් ප්‍රශස්ත මට්ටමේ පවතින සම්බන්ධතාවත් අපිට දකින්න ලැබෙනවා මේ කලා ක්ෂේත්‍රය තුළ. ඉතින් අද දවසේදී අපි ඔබතුමියට මේ අවස්ථාවට ආරාධනා කර සිටියේ තනියම නෙමෙයි. තවත් එක් පුද්ගලයෙක් මේ අපේ මැදිරියට පැමිණෙන්න නියමිතයි. නමුත් යම්කිසි හේතුවක් නිසා තරමක් ප්‍රමාද වෙනවා අද දවසේදී මේ රථවාහන තදබදයක් තිබෙන නිසා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ ඔබතුමියත් ඔබතුමියගේ ප්‍රියතම එහෙම නැත්නම් ඔබතුමියගේ ෆේවරිට් වන කලාකරුවෙක් වන නවීන පරපුරේ කලාකරුවෙක් අද දවසට සම්බන්ධ කරගන්න. අපි ඊට කලින් ඒ කලාකරුවා අපේ වේදිකාවට අපේ මේ මැදිරියට සම්බන්ධ වෙන අතරතුරේදී සුළු විරාමයකට ගිහිල්ලා ආපහු සැරයක් සම්බන්ධ වෙමු my favorite වැඩසටහනත් එක්ක. හිරු ඉන්දනිය උදෑසනින් my favorite වැඩසටහනේ අපේ මැදිරිය දැන් සම්පූර්ණයි. ඉතින් ප්‍රේක්ෂක ඔබට අද දවසේදී අවස්ථාවක් ලැබෙනවා ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ යුග දෙකක් එක තැනකදී ඒ යුග දෙකක අත්දැකීම් පළපුරුද්ද සහ ඒ ඇයි හොඳය ගැන ඒ සුහදකම ගැන ඒ මතකය අවදි කරගන්න. ආයිබෝවන් කියලා පිළිගන්න මුලින්ම ධනංජයව ධනංජය සිරිවර්ධන. ආයිබෝවන් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. හොඳයි. මේ වැඩසටහනේ පසුබිම ගැන නැවතත් මතක් කළොත් අපි බලාපොරොත්තු වෙන්නේ ජ්‍යෙෂ්ඨ පරපුරේ ශ්‍රියානි අමරසේන මහත්මියත් නව පරපුරේ ධනංජය සිරිවර්ධනත් අතර තිබෙන ඒ ඇයි හොඳයි ඔබ දෙපළගේ ෆේවරිට්ස්. ඒ ගැන යමක් කිව්වොත් මම කැමතියි ධනංජයට. මට අද වැඩි කතා කරන්නත් හම්බ වෙන එකක් නෑ. මොකද ධනංජය සිරිවර්ධන කියලා කියන්නේ නළුවෙක් විතරක් නෙමෙයි. ඔහු ඉතාමත් දක්ෂ කතිකයෙක්, ඉතාමත් දක්ෂ චතුර නිවේදකයෙක්. මම කැමතියි ධනංජය ඔබගෙන් දැනගන්න ශ්‍රියානි අමරසේන කියන ඒ ජ්‍යෙෂ්ඨ කලාකාරිනිය ඔබේ ජීවිතයට කොහොමද වැදගත් වෙන්නේ? ඔව් අපි හැමෝටම වගේ ශ්‍රේයානි අමරසේන කියන ඒ රංගන ශිල්පිනිය මම පාසල් යන කාලේදී පටන් මම කියන 6ක් 4ක් නොතේරෙන කාලේ ටීවී බලනකොට එහෙම නැත්නම් අම්මලා චිත්‍රපටයක් බලන්න එක්කන් යද්දි මාදුටු ඒ අසහාය සුන්දර ඒ ගැමි සුන්දරත්වයේ තිබුණු ඒ බොහොම ආකර්ශනීය නිලියට මම තාමත් ආදරෙයි එදා වගේම අදත් ආදරෙයි මම. ඊට පස්සේ කාලෙනවා තමයි මට ඇයව මේ හමුවන්නේ. මම ශ්‍රේෂ්ඨට ආවයින් පස්සේ මම රංගන ශිල්පියෙක් හැටියට මේ ගමනේ 2006 වර්ෂයේදී තමයි මුලින්ම ශ්‍රියානි අමරසේන මහත්මිය මට කතා කරන්නේ ඇයගේ ටෙලිනාට්‍යයක ප්‍රධාන චරිතය සඳහා විදේශගත වීමට. ඉතින් මේක මගේ ජීවිතයේ එක්තරා විශේෂ අවස්ථාවක්, කඩින් අවස්ථාවක්. මොකද මම ලංකාවේ පමණයි සැරිසරලා තිබුණේ. මම මගේ රට විතරයි දැකලා තිබුණේ. ශ්‍රියානි අමරසේන මහත්මිය මට ආරාධනා කරනවා සුන්දර ජපානයට එක්කන් යන්න මාව අලුත් ටෙලිනාට්‍යයක් සඳහා. ඉතින් ඇය නිසා තමයි මම දැනගත්තේ අපේ රට වගේම තවත් සුන්දර රටවල් ලෝකේ තියෙනවා කියලා. මම සියසින් දැක්කේ. ඒ නිසා එතෙන් පටන් මේ ගනුදෙනුව ඔබ කියන මේ ඇයි හොඳයි තාමත් ඒ ආකාරයෙන් පවත්වාගෙන යනවා. ශ්‍රියානක් එක්කම නටවල් කීපයකට යනවා. ඊට පස්සේ ලංකාවේ ටෙලිනාට්‍ය දෙකකටත් මම සම්බන්ධ වෙනවා ඒත් සමග. ඉතින් මේක හරි සුන්දරයි. මේක තාම ඉවර නෑ. මේ ඇයි හොඳයි. මේ තාම මේ ඇයි හොඳයි එක්තරා තැනක තමයි අපි මේ නවතින්නේ. ඉතින් මේ වගේ අවස්ථාවකදී මම බොහොම සන්තෝෂ වෙනවා. මෙහෙම ප්‍රසිද්ධ මාධ්‍යයකින් ඇය ගැන යම් කිසි දෙයක් කතා කරන්න මට අවස්ථාව ලැබෙනවා නම් මම ඒක බොහොම කැමැත්තෙන් කරන කෙනෙක්. හොඳයි. මම ඒ ප්‍රශ්නයෙන්ම නැවතත් ප්‍රශ්නයක් ගොඩනගන්න කැමතියි ශ්‍රියානි අමරසේන මහත්මියට. ඔහු කිව්වා ඔහුව තෝරාගත්තා කියලා ඔබගේ ටෙලිනාට්‍යයකට. මම අහන්න කැමතියි ඇයි කියලා. ඇත්තටම මම එක්තරා වකවානුවක 2006ට කලින් වගේ නාලිකාව තුළින් දැක්කා එක්තරා තරුණයෙකුගේ රංගනයක්. ඉතින් බලනකොට නම හොයනකොට ධනංජය සිරිවර්ධන. කවුද මේ සිරිවර්ධන? හැබැයි මම දැනගෙන හිටියා මේ සුනිල් සිරිවර්ධන මගේ හොඳ මිතුරෙක්. ඉතින් සුනිල් සිරිවර්ධනට මම කතා කරලා ඇහුවා සුනිල් කවුද මේ ධනංජය කියන්නේ ඔයාගේ සර්නේම් එකනේ තියෙන්නේ කියලා. ඒ ශ්‍රියානි අක්කේ මගේ පුතානේ කියලා. ඉතින් මං කිව්වා පුතා ඉන්න කොහමද? ඔයා හරි කලොයි ධනංජය හරි සුදුයි. මధుමාදවය මං හිතන්නේ ඊටත් වඩා සුදුයි. සුදුයි. ඉතින් එතකොට ඉතින් අපි බොහොම ශේෂ්ත්‍රි අපි හරි හොඳ මිතුරු ඉතින් විහිළු කරනවා. ඉතින් කොහොමද පුතා වෙන්නේ? ඉතින් නෑ අක්කේ මගේ නෝනා හරිම සුදුයි හරි ලස්සනයි. ඉතින් ඒ ඔක්කොම පාට ගිහලා තින්නේ මගේ පුතු දෙන්නට. මගේ හැඩරුව තිබුණාට පාට ඔක්කොම ගිහලා තින්නේ අම්මගේ කියලා. ඉතින් ඒ පාර මං ධනාගේ නම්බර් එක ඉල්ලගෙන ටෙලිෆෝන් කරලා කතා බහ කරලා තමයි සකුරාමල්
නාට්‍යයට මුලින්ම දනා කිව්ව විදිහට සම්බන්ධ කරගත්තේ ජපානයේ රූපගත කෙරෙන. හොඳයි. අපි ටෙලිනාට්‍ය ඔබගේ ටෙලිනාට්‍ය නිෂ්පාදන කියන අංශයට එන්න ඉස්සෙල්ලා අපි ටිකක් අතීතයට ගියොත් හොඳයි කියලා මම හිතනවා. ඔබතුමියගේ කලාදිවිය පටන් ගන්නේ වේදිකාවෙන්. වේදිකා නාට්‍ය නිලියක් විදිහට නරිබෑන වේදිකා නාට්‍යයේ ගමදුවගේ චරිතය. අපි අද පවා මේ අන්තිම පරම්පරාව විදිහට ඉන්න අපි පවා ඉතාමත් ආදරය කරන චරිතයක් වේදිකාව මත. ඇහැලමලින් ගීතය කොටසක් ගායනා කරන්න නරිබෑන නාට්‍යයේ තිබුණ ගීතය. ඔව්. ඔබතුමිය ළමා පිටියේ ගායිකාවක් කියලා අපි දන්නවා. ඇත්ත වශයෙන්ම ගායනයට මගේ කුඩා කාලෙම කැමැත්තක් තිබුණා. ඉතින් පහු කාලෙක ඒක හුඟක් දුරට මගේ යන රංගනට පිවිසි නිසා ඉතින් අපේ ආරාධනය ඉවත දාන්න. පුංචි පේලියක්. ඇහැලමලින් ගස් පිරිලා බලන්න හරි ලස්සනයි. අඹ රඹුටන් ජම්බු ඉදිලා අද හැම තැන හරි හැඩයි. දුඹ ගස් යට මල් හැලිලා සුවඳක් හැම තැන දැනේ. වලි කුකුලන් හඬලනකොට අහන් ඉන්න හරි හිතයි. බොහොම ස්තුතියි. හොඳයි. මම කැමතියි දැනගන්න ශ්‍රියානි අමරසේන මහත්මියගෙන් ඔබ එදා නවකයෙක් විදිහට මේ ක්ෂේත්‍රයට ඇතුළත් වෙනකොට තිබිච්ච තත්ත්වයක් අද නවකයෙක් විදිහට ඇතුළත් වෙන කෙනෙකුට හිමි වෙන ක්ෂේත්‍රයක් දෙකක්. ඒ වෙනස ගැන ඔබතුමියට දැන් අවබෝධයක් තියෙනවා ඇති එදාට වඩා. මම කැමතියි ඒ ගැන යමක් දැනගන්න. ඇත්ත වශයෙන්ම ලොකු වෙනසක් තියෙනවා. මොකද 77 දශකයේ මුල් කාලේ මම සිනමාවට සම්බන්ධ වුණේ. ඉතින් එතෙන්දී ඇත්ත වශයෙන්ම සිනමාවේ තිබුණු අති උත්කර්ෂවත් යුගයක් ඒ 77 දශකයේ. ස්වර්ණමය යුගය. ඔව්. ඉතින් ඇත්තටම ඒකට සම්බන්ධ ලැබීම ගැන මම හුඟක් සන්තෝෂ වෙනවා. මොකද සිනමාවේ තිබෙනා වූ විවිධ හැඩතල හැම දෙයක්ම දැන ගැනීමට මට ඒ අවස්ථාව ලොකු උපකාරී වුණා. ලොකුට උපකාරී වුණා. ඉතින් ඒ ගමන හරිම අවිවේකී කාර්යබහුල ඒ වගේම සෑහෙන දුරට පීඩාවින්ද යුගයක් වුණා. මොකද අවිවේකය නිසා කලාව තුලින් නෙමෙයි කලාවට තියෙන කැමැත්ත නිසා අපි දුක් විඳා. සිනමාවට එන්න දුක් විඳා. ඒ වගේම සිනමා ශාස්ත්‍රය ඇතුළෙත් අපි කලාවට කරන කැපවීම තුළින් මේ දුක විඳේ. ඉතින් මේක ඇත්ත වශයෙන්ම අද තරමක් දුරට බැහැර වෙලා තියෙනවා. අද ශාස්ත්‍රය තුළ මේ දුක මේ වේදනා මේ කැපවීම විශේෂයෙන්ම කැපවීම කියන දේ තරමක් දුරට අඩු වෙලා තියෙනවා මේ මෑත කාලේදී. මොකද තාක්ෂණයත් එක්ක අපේ ශාස්ත්‍රය හුඟක් දුරට ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. නව පරපුරේ සෑහෙන පිරිසක් අපිට ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඒ අවශ්‍යතාවය හරි අවශ්‍යයි ශාස්ත්‍රයට. නමුත් හැම දෙයක්ම ඉක්මනින් සිදුවෙන යුගයක් තමයි දැන් පවතින්නේ. ඉතින් මේ පවතින යුගයත් එක්ක මේ සම්බන්ධ වෙන අය තුලත් මේ ශාස්ත්‍රය පිළිබඳ අවබෝධය ලබා ගැනීම හුඟක් අඩුයි. ඒ අර ඉක්මන නිසා, වේගවත් ගමන නිසා. නමුත් ඒකට මේ පැමිණෙන අයට දොස් කියලා වැඩක් නැහැ. ශාස්ත්‍රය පිළිබඳ හැඟීම අවබෝධය පොතපත තුලින් හරි කිසියම් හොඳ චිත්‍රපටයක් නැරඹීමෙන් හරි හොඳ ආශ්‍රයයක් තුලින් හරි ලබා ගන්න ඕනේ. ඉතින් මේ ලබා ගැනීම බොහෝ අය තුල තිබෙනවා. ඒ කෙනෙක් තමයි ධනංජය. ධනංජය ශ්‍රේෂ්ඨයන් හොගක් ගරු කරන කෙනෙක්. ඒ වගේම ඒ අය තුලින් යම්කිසි දැනුමක් ලබා ගන්න කෙනෙක්. ඒක නිසා තමයි ඔහුගේ පැවැත්මත් අද මේ තරම් දුරට ජනාකීර්ණ වගේම ජනප්‍රිය වගේම ඇගීමකට ලක් වෙලා තියෙන්නේ. මම දන්නෝ සම්මානත් ලබා ගත්තා. රංගනය තුලින් කැපවීම ඔහුගේ හරි විශේෂයි. ඒක මම අවදානි මතක් කරන්න ඕනේ. මොකද මගේ නිර්මාණ තුලින් ධනංජය මට දුන්නු ඒ සහයෝගය කැපකිරීම මම ඇස් දෙකෙන් දැක්ක මම අත්විඳා. ඉතින් චරිතයට උපවිසෙන අයුරු. ඒක ඇත්ත වශයෙන්ම හරි විශේෂයි. ඉතින් මේක තමයි අපි නවපරපුරේ ලබා ගන්න ඕන දේ. අද මගේ මම ජනප්‍රියතාවෙන් මම තෝරගත්තේ ධනංජයව ඒ නිසාමයි. ඔබතුමියගෙන් අපි මුලින්ම අහනකොට ඔබතුමිය කැමති නව පරපුරේ නළුවෙක් හෝ නිලියෙක් හෝ කලාකරුවෙක් ඉන්නවද කියලා ධනංජය සිරිවර්ධන කියලා එක උත්තරෙන්ම අපිට ලැබුණා. අපි පුංචි විරාමයකට ගිහිල්ලා එමු. උදෑසනින් මයි ෆේවරිට් වැඩසටහන තුළින් යුග දෙකක් යා කරන අපූරු පාලමක් බඳින්නට අපි උත්සාහ කරා. ඉතින් ශ්‍රියානි අමරසේන මහත්මිය සහ ධනංජය සිරිවර්ධන අපේ මේ මැදිරියේ ඉන්න වෙලාවේ
මං කැමති ශ්‍රියානි අමරසේන මහත්මිය මීට කලින් ප්‍රකාශ කරපු එක් ප්‍රකාශයක් තුළින් ධනංජය සිරිවර්ධනට ප්‍රශ්නයක් යොමු කරා. ඇය කිව්වා මේ පැවැත්ම ගැන තරුණ කලාකරුවන්ගේ පැවැත්ම පිළිබඳව අපි දකින්න විදිහට ඔබ මේ ක්ෂේත්‍රයේ ඉතාමත් කාලයක් තිස්සේ හොඳ පැවැත්මක් පවත්වාගෙන එන කලාකරුවෙක්. ඔබ හිතන විදිහට ඒකට හේතු වුණේ මොකක්ද? ඔය ස්තුතියි එහෙම දැක්කියවට මම හිතන්නේ පැවැත්ම තනි කැමැත්ත අනුව මේ ශාස්ත්‍රයේ ඕනම දෙයක් ඕනම කෙනෙකුට ඕන විදිහකට එන්න පුළුවන් ඕන විදිහකට පවතින්න පුළුවන් මේ හැමෝටම ඉඩක් තියෙනවා දැන් මාධ්‍ය තුලින් මොකද මම කියන්නේ මම මේ ශ්‍රියානි අමරසේන මහත්මිය වගේ බොහෝම දුෂ්කරතාවින්ද කියලා මේ ශාස්ත්‍රයට එන්න මොකද අපි එන කාලේ බොහොම දොරවල් ටිකක් ඇරලා තිබුණා අපිට ටැලන්ට් එක තියෙනවා නම් අපිට තිබුණ අවස්ථා දැන් ඊටත් වඩා වැඩි දැන් එක දොරක් නෙවෙයි එක ආයතනයක දොරවල් 10ක් විතර ඇරලා තිනවා ඕන කෙනෙක්ට එන්න පුළුවන් නමුත් ප්‍රශ්නේ මේක තුළ පවතින්න අමාරුයි. ඒ පැවැත්ම තමයි බොහොම අත්‍යවශ්‍යම සාධකය වෙලා තියෙන්නේ මේකේ තුළ තමන්ගේ ගමන් මඟ තීරණය කරන. ඒ තුළ එක එක්කෙනා එක එක විදිහේ දේවල් හොයාගෙන තියෙනවා පවතින්න. ඇතමෙක් රංගනය හදාරනවා, ඇතමෙක් රංගනය හදාරන ගමන් නටන්න ඉගෙන ගන්නවා, සමහරු සින්දු කියන්න ඉගෙන ගන්නවා, සමහරු නිවේදනය කරන්න ඉගෙන ගන්නවා. මේ තුළ පවතින්න පුළුවන් මේක තුළ. හැබැයි කාලාන්තරයක් පැවතීම තුළ නම් තියෙන්නේ අර ශ්‍රේයානි අක්කා කිව්වා වගේ කැපවීමම තමයි. කැපවීම තොර කුසලතාවය අරන් එන කෙනා මේක ඇතුලේ කැප වෙන්නේ නැතිනම් ඔහුට කිසිම පැවැත්මක් නැහැ. ඔහුට එන්න පුළුවන් අවුරුද්දක් දෙකක් අවුරුදු 5ක් උපරිමයට දක්වා මං හිතන්නේ යන්න පුළුවන්. මොකද මාත් එක්ක ශේෂ්ඨට ආව කට්ටියකින් අද බොහොම සීමිත පිරිසක් තාම ලැබී සිටිනවා. ඉතින් හොයලා බලුවහම මොකද්ද මේ කියලා මේ ඔවුන්ගේ රූපේවත් ඔවුන්ගේ දක්ෂතා හැම කාලෙම එකයි. මම විශ්වාස කරන විදිහට 70 80 90 ඒ ගත්තාම දක්ෂතා එන්නේ දිනු වෙනවා. අපෙන් පස්සේ එන පරපුර මීටත් වඩා දක්ෂයි. නමුත් ඔවුන්ට පවතින්න බැරි හේතු වෙලා තියෙන්නේ මේක ඇතුළේ ඉන්න දන්නේ නැහැ. කොටින්ම කියනවා නම් පැවැත්ම කියන්නේ ඕකනේ. මේක ඇතුළේ ඉන්න දන්නේ නැතිකම තමයි. ඉතින් මේගොල්ලන්ට උපදෙස් දීලා වැඩකුත් නැහැ. ඉතින් මං කිව්වේ පැවැත්ම තනි කැමැත්ත අනුව මේක හැමදේම වෙන්නේ. Taman කැමති විදිහට මේක පවතින්න පුළුවන් ඕන තරම් ඉඩ තියෙනවා. ඕන තරම් බල්ටි ගහන්න පුළුවන්, විසිල් ගහන්න පුළුවන්. නමුත් අන්තිමට ඊයේ හිටපු නළුවා කවුද කියලා මතක් කරවුවොත් මිනිස්සුන්ට තාම කියන්න ඉතුරුලා තියෙන්නේ බොහොම නම් ටිකක්. ඒක තමයි මං හිතන්නේ ඔවුන් කරන වැඩේ බොහොම කැපවීමෙන් හිතට එකගව වැඩ කරනවා, හිතට එකගව කතා බහ කරනවා. මම මේ කියන්න කැමති ශ්‍රියානි අමරසේන මහත්මියගේ මම දැකපු තියෙන සුන්දරම ලක්ෂණය තමයි මට ඇය කතා කරනකොට ඇය ලංකාවේ මෙහෙම තාරකාවක් මට මේ කතා කරන්නේ ඇයගේ නාට්‍යෙට එන්න කියලා. නමුත් ගිහිල්ලා වැඩ කරනලා ආවෙන් පස්සේ මට හිතෙනවා ඇය මගේ සහෝදරියක්ද, ඇය මගේ මිතුරියක්ද, කාලාන්තරයක් තිස්සේ මාව දන්න කෙනෙක්ද. හරිම නිහතමානී පරපුරක් මේ 70 දශකයේ විශේෂයෙන්ම මාල්නි ෆොන්සේකාගෙන් පටන් ගත්තාම එතුමියගේ ඉඳලා මේ ශ්‍රියානි අමරසේන ඔබගේ පියා ජැක්සන් ඇන්තනි ඒ සියලු දෙනාත් එක්කම කතා බහ කරනකොට හරිම මේ හිතට දැනෙනවා මේ කාලාන්තරයක් තිස්සේ දන්න මිනිස්සුද මේ. නමුත් මම හිතන්නේ දැන් ඉන්න කෙනෙක්ගේ ඒක නැහැ. මගේ නාට්‍යයක් බලලා තියෙනවද කියලා ඇහුවොතින් මොනවද මේ දවස්වල යන්නේ? මේ දවස්වල නෑ නේද ටීවී එකේ කියලා අහන පිරිස තමයි අලුත් පරපුර තුර නියෝජනය කරන්නේ. නමුත් ඒක තමයි මම හිතන්නේ මේ පැවැත්ම ඔවුන්ගේ පැවැත්ම. ඉතින් මයි ෆේවරිට් වැඩසටහන අපි ලස්සන කරගන්න තවත් පුංචි රූප පෙළවල් කීපයක් එකතු කරගෙන තියෙනවා. සුන්දරත්වය ගැන කතා කරා, ගැමි සුන්දරත්වය ගැන. ඇගේ ගැමි සුන්දරත්වය අපි මුලින්ම දැක 1968 ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ගොළු හදවතේ. අපි ඒ ගැන පොඩ්ඩක් මතකය අවදි කරගමු. ඔය දින පැත්තකට බලා ඉන්න. මං හදන්නම් ඔක. අපටත් පුරුදු වැඩ. පුරුදු හැටි පේනවා. මේ ඇද වෙලා ගිහිල්ලා. මොකද අපිට මේක ඇද නැතුව හදන්න බෑ. ඒක ගෑනුන්ගේ අත්ගුණි. අත්ගුණි නෙමෙයි ඔයගලගේ නොසලකිල්ල. කොම්බෙන්න මෙහාට වෙන්න. ගොළු හදවතේ චම්පා. අපි ඒ ගැන මතකේ පොඩ්ඩක් අවදි කරමු. ඇත්තටම දැන් අපි රූපරාම තුලින් දැක්කේ මම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයාගේ ගොළු හද චිත්‍රපටයට සම්බන්ධ වෙලා ගත්ත මුල්ම දර්ශනය. ඉතින් ඇත්තටම ලොකු චකිතයක්. ඒ කාලේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා කියන්නේ ඉතින් අපේ සිනමාවේ අදත් ප්‍රවීණෙක්. ඉතින් නමුත් ඔහුගේ තියෙන සුන්දරත්වයත් ඔහුගේ තියෙන කරුණාවන්තකමත් උඩ මගේ තිබුණේ චකිතය හොඟ දුරට නැතුව ගියා. මං රංගපෑවේ ගොළු හදවත චිත්‍රපටයේ චම්පාගේ චරිතය. ඉතින් විජය රත්නවර්කගොඩ සමග ප්‍රථම වරට අඹසෙවැනි විදිහට රංගපෑවා. ඒ කාලේ වරකගොඩ මහත්මයා අත් වශයෙන්ම අතිශය ජනප්‍රියයි. මම අලුත්. ඉතින් එක්තරා අවස්ථාවක තිබුණා මේ වරකගොඩ මහත්මයාට කෑම මේසෙදී මෙහෙම පොඩි පාරක් මෙහෙම ගහන්න විහිළුවට වගේ. ඉතින් මං ගිහිල්ලා කිව්වා මිස්ටර් පීරිස්ට අනේ මට බෑ මෙයාට කේන්තියයි දන්නේ නැහැ මෙයා පොලිසිය එක්කෙනෙක්නේ. ඉතින් මේ ඔබට වයස කීයද වෙනකොට? එතකොට මට 21ක් විතර ඇති. ඉතින් ඉනොකත් ඉන්නවා මට. එයාට වයස අවුරුදු 1කමාරයි.
ඉතින් ඒ පාර මිස්ටර් පීරිස් කිව්වා නෑ නෑ බය වෙන්න එපා. එයා ඔයාටත් වැඩි අහිංසකයි ශ්‍රේයානි. බය නැතුව රංගපාන කියලා. ඉතින් ඔන්න ඔය වගේ සිද්ධි මට අදත් මතකයි. මොකද මගේ ප්‍රථම රංගනය වුණත් ඉතින් මම ආස කරපු පොතක් ගොළු හදවත. අපි හැමෝම ආස කරපු පොතක් කරුණාසේන ජයරත්නසූරීන්ගේ. ඉතින් මං කැමතියි දැනගන්න දැන් ඒ යුගයේදී ඔබ ලංකාවේ ඉඳපු නළු පතාකයින් සමග රඟපෑවා එක හවුලේ. ජෝ අබේ වික්‍රම, ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග, ටෝනි රණසිංහ සහ ඔස්වල් ජයසිංහ, වියනාදී රූපසිංහ. ඉතින් මං කැමතියි දැනගන්න ඒ යුගයේ හිටියනම් ධනංජය සිරිවර්ධන මොන වගේ දෙයක් ඒ මැච් වීම කොහොම වේද? ඇත්තට මේ යුගයේ හිටියනම් ඉතින් අනිවාර්යෙන්ම අර වගේ මගේ පෙම්වතා වේද. ඕනෑ ඒ පතාකයන් අතරට එකතු වෙලා තියෙනවා කොහමද? අන්න ධනංජය සිරිවර්ධනත් එක්ක රඟපානවා තාම ශ්‍රියානි අමරසේන මහත්මිය. අද දවසේදී ඒ දේ සිද්ධ වෙලා තියෙනවානේ. ඉතින් සන්තෝෂයි නේද? ඒ කියන්නේ ශ්‍රියානි අමරසේන මහත්මිය ඒ වගේ යුග ගණනාවක් යා කරලා තියෙනවා. අද වෙනකොට තාමත් ඇය ෆංක්ෂන් වෙනවා. අපි කියන්නේ අර ඩෝමන්ට් නැහැ. ඇය අදටත් ෆංක්ෂන් වෙනවා. අදටත් කලා ක්ෂේත්‍රයේ ඉතාමත් ක්‍රියාකාරී ලෙස සහභාගී වෙන තැනැත්තියක්. ඔව් ඇය මේ ඇයගේ භූමිකාව කාලෙන් කාලට වෙනස් වෙනවා. ඇය රංගනයෙන් එහාට ගිහිල්ලා දත් යකුළු පාලා තමයි මම හිතන්නේ පළවෙනි ටෙලි නාට්‍ය නිෂ්පාදනය. ඊට පස්සේ එංගලන්තයේ ලංකාවේ අතර තියෙන නාට්‍යයකින් අධ්‍යක්ෂණය තිරබට තරුවෙන් අධ්‍යක්ෂණය ආරම්භ කරනවා. ඊට පස්සේ මේ මෑතක් කරන මම හිතන්නේ ටෙලි නාට්‍ය 17ක් 18ක් විතර විදේශවල කරලා තියෙනවා. ඉතින් මේක අපි කතා කරන්න ඕනේ. මේක ලොකු PR එකක්. ඒ කියන්නේ ඒක හැමෝටම කරන්න පුළුවන් නම් හැමෝම මේ දේ කරයි. හැමෝම කැමති රට යන. නමුත් ශ්‍රියානි අමරසේන තියෙනවා එවැනි මේ අනන්‍යතාවයක්. විදේශයන්හි ටෙලි නාට්‍ය කරන්නේ කෙසේද කියන එක. ඒක බොහොම සුන්දර අත්දැකීමක්. ඒක මුලින්ම කියන්න ඕනේ අපි මම ලැබපු මේ ටෙලි නාට්‍ය අත්දැකීම් වලින් බොහොම සුන්දරතම අත්දැකීමක් තමයි අපි ළඟ තියෙනවා ඡායාරූප කිහිපයක්. අපිට පුළුවන් නම් මේ වෙලාවේවත් බලන්න. සකුරාමල් කියන ටෙලි නාට්‍යයට අපි ජපානයේ ගිහිල්ලා ඒ ගත කරපු කාලේ අතිශයම සුන්දරයි. මම කොච්චර සුන්දරද කියනවනම් මම හිතේ පොතක් ලියනවා. ඔය අපි දකින්නේ මේ අවසාන වශයෙන් අපි ගියේ ස්විට්සර්ලන්තයේ ගුවන් පාලම ටෙලි නාට්‍යයේ. ඉතින් මේ ජපානයේ මාදුට අවසන් සිහිනය කියලා මම පොතක් ලියනවා. ඒ තරම් මට අලුත් අත්දැකීම් මම හිතන්නේ නැහැ නැවත මට ජපානට එන්න පුළුවන් වෙයි කියලා. නමුත් අපි මේ තිර සකුරාමල් ඊට පස්සේ අපි නැවත වතාවක් ජපානයට යනවා මයුරාසපුව සඳහා ජීවන් කුමාරතුංග, ඕෂධී, පබෝදා කණ්ඩායම සමග මේ ස්විට්සර්ලන්තයට අපි අවසාන වශයෙන් ගිය අවුරුද්දේ ඉතින් ඒකෙදි මේ ශ්‍රියානි අමරසේනගේ භූමිකාව අධ්‍යක්ෂකවරයා සහ මේ කණ්ඩායම මෙහෙවන්න, මේ කණ්ඩායමේ සියලු තීන්දුව తీරන ගන්න කෙනා, මේක පිරිමියෙකුටත් අතිශය අසීරු දුෂ්කරතාවයක්. මේ මොකද වෙනත් රටක අපිට සහයෝගය කියන එක අපි දන්නේ ලැබෙද නැද්ද කියලා එළියට බැස්සෙන් පස්සේ. නමුත් ඒ නායකයෙක් හැටියට ඇය එළියට බහැලා වැඩ කරනකොට හැමෝම ඇයට ආදරේ. මොකද මේ වැඩිපුරම පිටරටවල ඉන්නේ ටිකක් අපිට කලින් පරම්පරාවේ කට්ටිය ඉතින් ඇයව දැක්කහම ඒ කාලේ ශ්‍රියානි අමරසේන මේ සිනමාවේ දකිනකොට ඇයට ආදරය කරපු කොල්ලෝ කෙල්ලෝ ටික තමයි දැන් පිටරටවලට ගිහිල්ලා බොහොම මේ පෞල් පන්සල් වල ඉන්නේ. ඇය දැක්කහම මේ ආදරය ලෝභ නැතුව ප්‍රකාශ කරන්න පුළුවන් දවසක් වෙනවා. ඉතින් ඒ නිසා අපිට බොහොම සහයෝගයක් ලැබෙනවා හැම රටේදීම. මම කැමතියි මේ වෙලාවේ 1972ට යන්න. පෞද්ගලිකව මගේ කැමැතිම ඔබ විසින් නිරූපණය කරන ලද කැමැතිම චරිතය දැසනිසා චිත්‍රපටියේ සුන්දරීගේ චරිතය. ධනංජයත් කැමති ඇති. ඔව් දැසනිසා චිත්‍රපටයේ මම රාජේන්ද්‍ර රන්දනේ සමග ජෝ අබේක්‍රම කෙමින් මල් ගන්න ඇවිල්ලා. ඒකට කමක් නැහැ. මොකකටද කමක් නැත්තේ? නෑ මං හිතියට කමක් නැහැ. ඇයි? මල් ගන්න නෙමෙයිද ආවේ? මල් ගන්න තමයි ආවේ. ඒ වුණාට කාතිගේ එන්න බැරි වුණා. මම මෙතන ඉන්නේ මල් විකුණන්න. නිකන් දෙන්න නෙමෙයි. අද උඳුවක් මහේ 15ක හින්දා වෙන්න ඇති මේ මල් එක්ක ආතු කරන්න. එදා පන්සල් ආව නේද? අදත් මම පන්සල් එන්න ඕනේ. හැබැයි එදා වගේ හිත් අතින් නෙවෙයි අද එන්නේ. උන්න දැම්මට ඇත්ත කියන්න ඕනේ. එදා ආවේ මල් ගන්න විතරක්මද? ඒක නෙවෙයි. එදා හිස් අතින් පිටත් කරපු එක ගැන පස්සේ මට හරි අනුකම්පා හිතුණා. අනේ ඇත්තටම එහෙම හිතුණාද? ඔය ගැන අනුකම්පා කරන්න කවුරු හරි ඉන්නවා. මට එහෙම කෙනෙක්වත් නැහනේ.
යුග දෙකක් නියෝජනය කරන ආදරණීය කලාකරුවන් දෙපළක් සමග හිරු මැදිරිය සරසගෙන ඉන්න මේ වෙලාවේ මම කැමතියි මේ අපි දැස නිසා චිත්‍රපටයේ කොටසක් නරඹපු නිසා දැනගන්න ඒ කාලේ ඒ යුගයේ ඔබ තරුණ නවක රංගන ශිල්පිනියක් හැටියට නෙත් අන්ධ තරුණයෙකුගේ චරිතය ඒ අභියෝගේ බාරගත්තේ කොහොමද? අද පරපුරේ නිලියන්ට ඒ වගේ අවස්ථා ලැබෙනවා හරිම අඩුයි. ඇත්ත වශයෙන්ම ඔබ කිව්ව හරිය. මොකද හුඟක් අය මට කියනවානේ මේ වගේ චිත්‍රපටියක් අපි ඒ කාලේ හිටියේ නෑනේ රංගපාන්න කියලා. දැස නිසා සුන්දරීගේ අන්ධ චරිතය මම රංගපෑවේ ඇස් විවෘත කරගෙන. ඇස් පියාගෙන රංගපාන්න ලේසි. නමුත් ඇස් විවෘත කරගෙන ඇහි මේ කළු බෝල එහාට මෙහාට යන්නේ නැති වෙන්න ඒ රංගනේ ඒ විදිහට හසුරව ගන්න ටිකක් අපහසුයි. ඉතින් ඒකට මම පුහුණු වුණා. අන්ධ තරුණයක් දැකලා ඒ අධ්‍යයනය කරා තරමක් දුරට. ඒ වගේම අධ්‍යක්ෂකවරයාගේ ආචාර්ය ස්ටීවන්ස් පිරිස් මහත්මයාගේ ආభాෂයත් මට ලැබුණා. ඇහැටුවව ගල්ගමුව ප්‍රදේශයේ ඇහැටුවව කියන ගම්මානයේ තමයි මේ රූපගත කිරීම කරේ. ඉතින් අපි දුක් විඳලා කියන්නේ අන්න ඒකයි. ඒක සෑහෙන කැපීමක් කරන්න අපිට සිද්ධ වුණා. ඇත්තටම කියනවා නම් ඒ කාලේ මේ පාරවල් මේ විදිහට හැදිලා තිබුණෙත් නැහැ. මෙච්චර නෑ. ඉතින් අත කැලේ වීලි කලාපේ හරි රස්නේ වතුර නෑ. බවුසර් ගෙනල්ලා තමයි වතුර ටැප්ස් වලට දාන්නේ. ඉතින් ඒ වගේ පසුබිමක අපි හැමදේනම හරි සන්තෝෂයෙන් හිටියා. ඒක හේතුවක් ඒ පළාතේ ගම්මෝ. අපිට හරි ආදරෙන් හරි කරුණාවෙන් සලකලා කුරක්කන්තලප මීවද මම හිතන්නේ මම මීවද කියන එක මම අත් වශයෙන්ම කෑවේ වද අපි මේ පැණින කන්නේ ඒ දැසෙන් සචිත්‍රපටයේදී තමයි රසිකයින් ලැබුණු ඒ සංග්‍රහය. ඉතින් ඒක හුඟක් උපයෝගුණ අපේ චරිතය ලස්සන කරන පරිසරයත් එක්ක. දරංජය මම කැමතියි කතා කරන්න ඔබේ නිර්මාණ පිළිබඳව හිරු ටීවී තුලින් විකාශය වෙච්ච සත්පියවරු ටෙලිනාට්‍ය ඊට පස්සේ දැන් මේ වන විට බ්‍රහ්මමූර්තයේ ටෙලිනාට්‍යයක් විකාශනය වෙනවා. තව ඉදිරියටත් ඒ වගේ දෙයක් අලුත් යමක් වෙනවද? අලුත් යමක් වෙනවද කියලා හරියටම දන්නේ නැහැ. මොකද අපි ෂූටින් කරන නාට්‍ය කොයි channel එකේද යන්නේ කියලා දන්නේ නැහැ. මේ දවස්වල මේ කරත්තකාරයෙක් වෙන්න try කරනවා පොඩ්ඩක් ඇඟ. බ්‍රහ්මමූර්තයේ චිත්‍ර මේ ටෙලිනාට්‍යයේ ඒ අත්දැකීම ගැන යමක් කතා කරොත් මම ඔව් බ්‍රහ්මමූර්තයේ මුලින්ම අපි රූපගත කරේ ඇල්ල වැල්ල වාය කියන දුෂ්කර ප්‍රදේශයක බලහරුව කියන ප්‍රදේශයේ එහෙදිත් මේ කියන තරම්ම අපහසු නෑ. නමුත් අර ෂූටින් වලට ගියාම මේ අපහසුතාවයට අපි කැමති. ඒ අපි කැමැත්තෙන් තමයි සමහර අපහසුතාව විඳින්නේ. ඔය වෙනසකට අපි කැමතිනේ. අපිට පාලමෙන් යන්න තියෙනවනේ නෑ අපි පාලමෙන් යන්න ඕනේ නෑ කියලා මේ ගඟෙන්ම එහා පැත්තට තරණය කරපු දවස් තිබ්බා. ඉතින් සමහරලාට කන්න නෑ දවසම ගේන්න අමාරු තේ එකක් බොන්න බෑ. ටී බෝයිට අරන් එනකොට ඒක නිවෙනවා. එතන කන්ද උඩ සහ තනමල්ලිල කියන ප්‍රදේශය බොහොම ප්‍රසිද්ධ පළාතක් අපේ අයට. ඉතින් ඒ නිසා අපි බොහොම සතුටෙන් බොහොම hina විදියට කරපු කාලයක් ඒක. පස්සේ තමයි අපි දුෂ්කරතා නිසා සමහරලාට කොළඹ වලව්වක් අපි තෝරාගත්ත කළුතර ප්‍රදේශය. ඉතින් මේකේ තියෙන වැඩිම මේ සබහා ධර්මයත් එක්ක ජීවත් වෙන කෙනෙක් තමයි පොලස්ති. සබහා ධර්මය ආරක්ෂා කරගන්න ගිහිල්ලා අවසානයේදී සබහා ධර්මයේ වෙනුවෙන් නියෝජනය කරමින් ගමට ගිය කෙනෙක්. ඔව් එතනින් එහාට චරිතයේ සමහරට එක්කෝ මොහු දිනන්න ඕනේ, එක්කෝ පරදින්න ඕනේ. පරදින්න නැහැ නිකම්ම එක්කෝ තමන්ගේ ජීවිතය අහිමුණත් කමක් නැහැ කියලා මේ සබහා ධර්මය ආරක්ෂා කරන කෙනෙක් සමහර විට මට මොනවද වෙන්නේ කියලා ප්‍රේක්ෂකයන් ළඟදී බලා ගන්න පුළුවන්. මම හිතන්නේ අන්තිම හරියද යන්නේ. අපි තවත් රූපරාමු කිහිපයක් නරඹලා ඉමු. ඒ දුවන්න එපා. ඔමඩ එපා. මට නැතිය. බලලා තමයි මම හෙව්වේ. ගැති පොරව අරගෙන කොහෙද මේ යන්නේ? තාමත් උඹලගේ මේ වැඩේ නවත්තලා නැහැ නේ. බාරගත්තු ඕඩර් ටිකට අපි බඩු ටික දෙන්න විතරයි. එතනින් පස්සේ අපි වැඩ නතර කරනවා. පීටර් අයියට දැන් මේ වැඩක් නෑ මාත්‍යෝ. ඇයි මොකෝ? උඹලගේ මහේකාට මහා නිදානයක්වත් පහලලාද? උඹලා මේ කාටද ඕඩර්ස් දෙන්නේ? ඒව ගැන අපි දන්නේ නැහැ මාත්‍යෝ. අපිට කියන වැඩේ අපි කරනවා. එච්චරයි. තුවක්කුවක් අත දරාගෙන ඉන්නේ. තුවක්කුව පාවිච්චි කරන්න ඉගෙන ගත්තද? ඔව් බලන්න දැන් මේක දර්ශනයේ අන්තිම වෙනකම් බලන් හිටියොත් ඉන්නම් පේනවා. තුවක්කුවක් පාවිච්චි කරනවද කියලා. මේක ගහකටවත් අතක් තියන්න ඔබලට තහනම්. ඔබලා හැම කරෝතින් බලගේ අත් කපලා මේ ගස්වල එල්ලනවා. මම එහෙම කිව්වයි කියලා පීටර්ට කියලා කියපන්. මාත්‍යාට පීටර් අයියා හම්බ වෙනවනේ. මාත්‍යාම ගිහලා කිව්වනම් හරිනේ. ඔව් ඒකත් ඇත්ත තමයි. උඹලා වගේ හෙන්චයියන්ට කියලා වැඩක් නැහැ. ඔය ආයුධ ටික කොහොමද තියලා උඹලා මෙතනින් ඵලයල්ලා. ඵලයන්. ඒකේ කාපු කුඩු වගේ බලන් ඉන්නතුරු මෙතනින් ඵලයන්. හරි මට මගේ ප්‍රශ්නෙට උත්තරේ ලැබුණා. ඉතින් මම කැමති ධනංජය අයියාගෙන් අවස්ථාවක් ලබා ගන්න.
ශ්‍රියානි නන්දගේ විරාගයේ චිත්‍රපටය ගැන යමක් කතා කළොත්. ඔව් ඒක තමයි මම හිතන්නේ ශ්‍රියානියක්කට මුල්ම වතාවට මේ සම්මානයකට පාත්‍ර වුණා නේද චිත්‍රපටි විරාගයේ චිත්‍රපටය. ඔව් ඒක මේ අදටත් බලනකොට බොහොම මේ එවැනි චරිත බොහොම වාසනාවක් මේ වගේ ඒ කියන්නේ ඒ වගේ චරිතයක් ලැබෙන්න නම් යම් කිසි වාසනා ගුණයක් තියෙනවා කියලා මම 1978 තිස්සා බේසේකරයන්ගේ එතුමිය ඒකට තියෙන සාධාරණය කරලා සම්මානයට පාත්‍ර වුණා මේ දකින්නේ රූපරාම. ඔව්. ශ්‍රියානි නන්ද මම කැමතියි දැනගන්න ඔබතුමියගෙන් විරාගය ගැන මතකය පොඩ්ඩක් අවදි කරමු. අපි රූපරාම නරඹන අතරදීම ඇත්තටම විරාගය නාකතාව පාසලදී මං හැදෑරුවා. එතෙන්දී ඒ සරෝජිනී කියන චරිතය පුදුම විදිහට මගේ හිත වැළඳගත්තා. ඒ වගේම අරවින්ද කියන චරිතයත්. ඉතින් නමුත් පහු කාලෙක මං හිතුවේ නෑ චිත්‍රපටයක් තුලින් මට ඒ චරිතයට පිවිසෙන්න අවස්ථාව ලැබෙයි කියලා. කොහොමද? ජයතිලක යුද මහත්තයාගේ බේත් වලින් ගුණයක් නැද්ද? ඇත්තටම මං හුඟක් කැමති චරිතයක්. මං හිතනවා තිස්සා බේසේකරයන්ගේ අධ්‍යක්ෂණය යටතේ පිටපත යටතේ ඉතා හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබමින් මේ මහා නිර්මාණයක් විදිහට ප්‍රේක්ෂකයන් පිළිගත් මේ චිත්‍රපටය එළි දැක්ුණයි කියලා. එතෙන්දී අරවින්ද චරිතය රංගපෑ සනත් ගුණතිලක ගැන යමක් කිය යුතුමයි. මොකද ඔහුට අභියෝගයක් එල්ල වුණා මේ චරිතය ඔහු හොඳට කරයිද කියන එක. නමුත් ඔහු සාර්ථක මේ අභියෝගයට මුහුණ දුන්නා. සම්මානීය නළුවෙක් බඩපත් වුණා. හොඳයි. ධනංජය අයියේ දැන් ශ්‍රියානි අමරසේන මහත්මියත් එක්ක ඔබේ තිබෙන මේ ඇයි හොඳයි සහ ඒ සුහද බව නිසා ඔබ ගොඩක් සංචාරවලට සහභාගී වෙලා තිබෙනවා කියලා කිව්වා අර ජපානයේ සිට විවිධ රටවල්. ඒ අවස්ථාවන් වලදී දැන් ඇය ගායිකාවක් නේ. ඔබ කැමති එහෙම ගීතයක් නැද්ද ඇයි ගායනා කරනවට? ඔව් ඒක ගීතයක් මම නිරන්තරයෙන්ම මතක් කරනවා. ඒකේ මුල් ගායනයේ අභිභව මට ඇහෙනවා. මං කියන්නේ මේ මුල් ගායනයේ අඩුවක් හින්දා නෙවෙයි නන්දා මාලිනී ගායනා කරපු ඒ සින්දුවක්. නමුත් මට තාම ඔළුවේ තියෙන්නේ ශ්‍රියානි අමරසේනගේ කටහඬින් මම අහපු ඒ සින්දුව. මම මුල්ම වතාවට මේක ඇහුවේ ජපානයේ චිබා නගරයේදී. චිබා කේන් වලදී තමයි මම මේ සින්දුව ඇහුවේ. එක්තරා රාත්‍රියක අපි හැමෝම සින්දුව ගෙනාවා. අපි මේ සින්දුව අහන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් වෙලාව බලලා ඉමු. සින්දුව අපු ගම සින්දුව පටන් ගමු අපි. මං අරන් දෙන්න. හොඳයි. ඒ කියපු අපූරු ගීතය අපිටත් අහන්න ආසයි. ඔව් ඉතින් ආරාධනයක් ලැබුණේ නේ. දනත් හොඟක් කැමැත්තෙන් ඉන්න නිසා පොඩ්ඩක් දුරට මං කියන්නම්. මුළු නුවරම නිදිගත් මේ මොහොතේ ඔබ පමණක් අවදිව ඇත යහනේ එකම හඳක් එක තරුවක් යට එකම හඳක් එක තරුවක් යට ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ වන උයන් පුරා මල් සමය උදාවී දියදම් දිනේතය යොවුන් වී අප මధుර මේලනයේ තියුගීරාවේ ප්‍රාර්ථනා කරන්නේ කවදාද අප හමුවන්නේ කවදාද අප හමුවන්නේ. එතරම්ම මිහිරි ඒ ගීතය අපිට අහගෙන ඉන්න පුළුවන් මුළු දවසම වුණත් නමුත් කාලය අපිට හරස් වෙනවා. ඊටාත්ම සතුටුයි මට ඔබ දෙපළ අද මේ විදිහට හම් වෙන්න ලැබිච්ච එක ගැන. ස්තුතිවන්ත වෙනවා ධනංජය සිරිවර්ධන ඔබටත් ඒ වගේම ශ්‍රියානි අමරසේන මහත්මියටත් අපිත් එක්ක සම්බන්ධ වුණාට හිරු වින්දනීය උදෑසන අවසන් කරන්නටයි දැන් වෙලාව එළඹ තිබෙන්නේ. ඔබ සැමට සුබ සතියක්.